නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ධම්මං ප්‍රශ්න අද ධම්මං ප්‍රශ්න තුරුමේ සතිපට්ඨාන ධම්මානුපස්සනාවේ කියනවා කමඨහන් පහ. එතකොට ඒකම පළවෙනි එක තියෙන්නේ නීවරණ කොටස. ඊට පස්සේ ස්කන්ධ, ඊට පස්සේ ආයතන, ඊට පස්සේ බුද්ධං, ඊට පස්සේ චතුරාර්ය. එතකොට දෙවි පළවෙනි කොටස තමයි ධම්මානුපස්සනාවේ නීවරණ පහ ගැන කියන්නේ. ඒ ටික දැනගෙන තියෙන්නේ. ඒ කියන්නේ සතර සතිපට්ඨාන අර අපි මතක් කළේ පූර්ව භාග ප්‍රතිපදාව කියලා. මේ සතිපට්ඨානේ ඉක්මුනේ නැත්තම් භක්මචර්යාව හිතෙන්නේ දන්නේ නැහැ. භාවනා කරනවා කියන කාරණාවක ජීවිතයේ යෙදෙන මූලික හුරුව ලැබෙන්නේ මේ ටිකෙන්. ස්කන්ධ හඳුනාගන්නේ ස්කන්ධ වල අනාත්ම ස්වභාවය, සත්‍යපුද්ගල භාවයෙන් තොර හේතුඵල ධර්ම පටිච්චසමුප්පන්න බව, ඒ වගේම ඒ ස්වභාව අර්ථ ධාතු අර්ථ වගේ තියෙන කාරණා ටික වැටහෙන්නේ මේ සතිපට්ඨානෙ වල. ඊට පස්සේ තමයි ජීවිතයෙන් අපිට මොන දෙන්න හම්බෙන්නේ. ඒ වගේ ඉස්සෙල්ලා මේ කාරණා ටික අපි දැනගන්න ඕනේ, තේරුම් අරගන්න ඕනේ. එහෙම දැනගත්තාම, තේරුම් ගත්තාම ජීවිතයෙන් ඒ කෙලෙස් ධර්ම දුරු කරනවා. එතකොට ඒ කුසල ධර්ම සාක්ෂාත් කරගන්නවා කියන කාරණාව ලැබෙනවා. ඒකයි දැන් අර ඥායස් අධිකම මාර්ගඵල ලබන්නත් මුල් වෙන්නේ සතිපට්ඨාන. මාර්ගඵල ලබනවා කියන කාරණාවක්වත් බෑ මේ ටිකේ හික්මුනේ නැති කෙනාට, මේ ටිකේ අනවබෝධය තියෙන කෙනාට කියන කාරණා. එතකොට ඉද වික්ඛේ වික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු කතංච පන භික්ඛවේ භික්ඛු ධම්මේ ධම්මානුපස්සී විහෙරති පංචසු පංච නීවරණේසු. මහන්නේ මහානතේව පංච නීවරණයන්හි ධර්මානු දර්ශීව වාසය කරයි. ඒක කොහොමද නීවරණ ධර්මයන්හි ඒ නීවරණ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේ? ඉද වික්ඛවේ භික්ඛු, මේ ඉද කියලා කියන මේ ශාසනය, මහන්නේ මේ ශාසනයේ මහානතේම සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. එතකොට යතහාච අනුපන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති. යතහාච උපන්නස්ස කාමච්ඡන්දස්ස පහනං හෝති තංච පජානාති. යතහාච පහනස්ස කාමච්ඡන්දස්ස අනුපාදෝ හෝති තංච පජානාති. එතකොට භාවනා කරනකොට තමන් කෙරෙහි උපදින ධර්මයන් අනුව බලන්නේ. ධර්මයන් කියලා කියන්නේ නොයෙක් ස්වභාවයන් අනුව බලමින්, දැන් ඉස්සර අපි කතා කළේ ඒ කය ගැන, වේදනාව ගැන, සිත ගැන. දැන් සිතේ උපදින ධර්මතා වලට සිහි යොමු කරන්න දැන් තියෙන්නේ. දැන් සිත ගැන නෙමෙයි, සිතේ යම් යම් ගති උපදිනකොට ඒ ගති අල්ල ගන්න. එතකොට සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දන්ති පජානාති. එතකොට තමා තුළ කාමච්ඡන්දේ උපදිනකොට ශනිකව එයා හොඳට හඳුර ගන්නවා තමා තුළ කාමච්ඡන්දේ දැන් තියෙනවා. දැන් මංගාව මෙන්න මේ අපි කියමු මොනවා හරි අරමුණක් ගන්නකොට දැන් මේ කාමච්ඡන්දේ කියන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ පංචකාම ගුණයන් කෙරෙහි ඒ ආස්වාදය අනුව බලන. එතකොට ඒ අනුව හිතින් හිත ඉන්න ඒව සිහි කරන ස්වභාවය තමයි කාම. ඒකට තියෙන කැමැත්ත තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. එතකොට විශේෂයෙන් මේ කාමච්ඡන්දය කියන කාරණාව
දෙහිමින්ම බලපාන්නේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවය වගේ තැන් අරමුණු කරගෙන ස්ත්‍රී පිරිමිගේ ස්ත්‍රී රූපයක් ස්ත්‍රී පිරිමි රූපයක් වගේ තැන් වලින් අනිත් කාරණාත් නැතුව නෙමෙයි. මොකද ඒකට හේතුව මෙහෙම කාරණා ඔය ලෝකේ බැලුවහම මොකද මේ ස්වභාවය දැඩිව අහුවෙන්නේ කියලා මොකද තේරුම් ගන්න ඕනේ. හැම වෙලාවෙම වේදනා පත්‍ය තණ්හා. හැම වෙලාවෙම තණ්හාව කියන එක තියෙන වේදනාව අනුව. එතකොට යම් කිසි කෙනෙකුට යම් තැනකින් යම් කාරණාවක් නිසා නම් ජීවිතේ වැඩි සැප වේදනාවක් ඇති වුණා. ඒ සැපේ සිහි කරන ගතියයි ඒ සැපේ තියෙන තණ්හාව නිසා ඒ වගේ තැන් අරමුණු කරන්නේ. අරමුණු වෙන්නේ. එතකොට මේ කාමච්ඡන්දය කියනකොට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ධර්මයන් කෙරෙහි ඒ සැපසහගත ස්වභාවය නිසා ඒව සිහි කරන්නේ. එතකොට එයින් Taman ජීවිතයේ අත්දැකීමක් කියනෝනේ යම් ඉරියව්වකින් යම් ධර්මතාවයකින් වැඩිපුර සැපක් ලැබෙනවා කියලා හිත දෙහිවින් ඒ ස්වභාවය අරමුණු ගන්නවා. එතකොට ඒ ස්වභාවය විතරක් නෙමෙයි කාමච්ඡන්දය ඒකත් ඇතුළත්ව අනිත් ධර්මතාවත් අයිති. ඒක ධර්මතා පහ. කාම ගුණ කියලා පෙන්වන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මේ පංචකාම ගුණයන් කිසි ඇති ඡන්දයට කියනවා. ඒවට කියනවා වස්තුකාම කියලා. එතකොට ඒව ආරම්භය ඇති වෙන ඡන්දයක් තියෙනවා, කැමැත්තක් තියෙනවා, ක්ලේශයක් තියෙනවා. ඒකට ක්ලේශකාම කියලා කියනවා. ඒතර මෙන්න මේක තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. එතකොට සන්තං වා අජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජත්තං කාමච්ඡන්දති පජානාති. තමා තුළ කොයි වෙලාවක හරි යම් දෙයකට කැමැත්තක් ඇති වුණොත් හොඳට තේරුම් කරගන්නවා දැන් මෙන්න මේක තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. අපි කියමු ගෙදරකට හරි දරුවෙකුට හරි මිනිසෙකුට හරි මුදලකට හරි කුමන හරි දෙයකට තමා තුළ කැමැත්තක් ඇති වුණොත් හොඳට අල්ල ගන්නවා සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දති පජානාති. තමා තුළ කාමච්ඡන්දේ උපදිනකොට හොඳට කාමච්ඡන්දේ කියන එක තේරුම් ගන්නවා. එතකොට අසන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දති පජානාති. තමා තුළ කාමච්ඡන්දය නැත්තම් දැන් ඒ වෙලාවේ තමා තුළ කාමච්ඡන්දය කියන එක නැහැ. හැම වෙලෙම සිතේ තියෙන ධර්මතාව ගැන දැනෙමින් ඉන්නේ මේ. සිහිය පිටවගෙන. දැන් මේ වෙලාවේ කාමච්ඡන්දය නැහැ. ඒ වෙලාවට එහෙනම් දැන් තියෙන්නේ මොන නීවරණද කියන එක හඳුනා ගන්න ඕනේ. ඒක මේ නීවරණ ද හරියට ලීයක් ඇදෑරලා කෙලින් කරන වඩුවේ ලීය ඇදෑදෙන් බල සහිනවා වගේ මේ හිත දිහා බලාගෙන ඉඳලා හිතේ තියෙන නීවරණ ධර්මතා පහ හඳුනාගෙන ඒ නීවරණේ හඳුනාගෙන ඒ නීවරණේ දුරු කරන්න මේ උත්සාහවත් වෙන්න කියලා මේ කියන්නේ. හැම වෙලාවෙම දැන් මෙයාගේ කමටහන තමයි නීවරණ ධර්ම පහ. දැන් හොඳට බලන්න මේ වෙලාවේ දැන් සමන් තුල කාමච්ඡන්දේ තියෙනවා නම් ඔන්න ඉස්සෙල්ලා කාමච්ඡන්දේ කියන එක අපි ඉගෙනගෙන තියෙන්න ඕනේ. එතකොට කාමච්ඡන්දේ නැත්තම් ඒකත් ඉගෙනගෙන තියෙනවා. මුලින් අපිට කාරණා ටිකක් තියෙනවා. තමන් තුළ කාමච්ඡන්දේ තියෙනකොට තමන් තුළ කාමච්ඡන්දේ තියෙනවා කියන එක හොඳට අහුවෙන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ තමන් තුළ කාමච්ඡන්දේ නැත්තම් තමන් තුළ කාමච්ඡන්දේ නැති බවත් තමන්ට හොඳට තේරෙන්න ඕනේ. ඒ වෙලාවේදී. ඒ කියන්නේ සම්පූර්ණ නැති වෙලා කියන එක නෙමෙයි මේ. මේ නීවරණ ධර්ම දුරු කරගන්න අපි කියමු මේ ඉරියව්ව මේ තැන මේ වෙලාවේ මේ හිතේ ස්වභාවය කියන තැනක. ඊට පස්සේ අපජන යතහාච අනුපන්නස කාමත්තංජස්ස උපායෝ හොති තංච පජානාති. යම් විදිහකින් නූපං කාමච්ඡන්දේ උපදීන ඒ ක්‍රමය තමන් දැනගෙන තියෙන්න ඕනේ. හොඳට දැනගෙන තියෙන්න ඕනේ. යතහාච උපන්නස කාමච්ඡන්දස පහනංච හොති තංච පජානාති. උපං කාමච්ඡන්දේ දුරු කරන හැටි දැනගෙන ඉන්න ඕනේ. යතහාච පහනස කාමච්ඡන්දස්ස අනුපාදෝ හොති තංච පජානාති. එතකොට ප්‍රහීන වූ කාමච්ඡන්දේ නැවත නොහට ගන්නා ස්වභාවය දැනගෙන තියෙන්න ඕනේ. අපි කියමු දැන් මේකෙදී අපි කාමච්ඡන්දේ තමා තුළ තියෙනකොට කාමච්ඡන්දේ තියෙනවා කියලා දැනගන්නේ කොහොමද? අර කිව්වා වගේ රූපෝ, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මොන ධර්මයක් හරි තමන් තුළ කැමැත්ත තියෙන හොඳට සනිකව අල්ල ගන්නවා, හොඳට තේරුම් ගන්නවා. දැන් මේ තමයි කාමච්ඡන්දේ කියන එක දැනගන්න ඕනේ.
එහෙම මෙනෙහි කරනකොට තමන් තුළ ඒ වගේ දෙයක් නැත්නම් තමන් තුළ දැන් කාමච්ඡන්දේ නැහැ කියලා තමන් දැනගන්න ඕනේ. කාමච්ඡන්දේ ඇති නැති බව තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔය දෙක මත තමයි ඊතුරු ධර්මතා ටික බෙදෙන්නේ. දැන් ඊතුරු කාරණා තව 3ක් කිව්වනේ. 5ක් තියෙනවා. එතකොට කාමච්ඡන්දේ ඇති බව, කාමච්ඡන්දේ නැති බව. කාමච්ඡන්දේ ඇති බව වුණොත් මොකද්ද? මේක හම්බ වෙනවා උපන්නස කාමච්ඡන්දස පහනංච හොත්තංච පජානත්. උපන් කාමච්ඡන්දේ දැන් දුරු කරන්නත් මෙයා දැනගෙන තියෙනවා. කාමච්ඡන්දේ Taman තුල හඳුනාගත්ත ගමන්ම මොකද කරන්නේ? උපන්නස කාමච්ඡන්දස පහනංච හොත්තංච පජානත්. උපන් කාමච්ඡන්දේ හඳුනගෙන එහෙනම් මේක නැති කරන්නේ මෙන්න මේකයි කියලා දැනගන්න ඕනේ. ඊට පස්සේ කාමච්ඡන්දේ නැත්තම් යතහච අනුපන්නස කාමච්ඡන්දස්ස උපාද හොති සංජපජානත. දැන් කාමච්ඡන්දේ නෑ. හැබැයි මෙන්න මේ විදිහට කටයුතු කළොත් මේ කාමච්ඡන්දේ උපදිනව නේද කියන කාරණාව තමයි දැනගන්න ඕනේ. කාමච්ඡන්දේ දැන් නැහැ. නමුත් මේ විදිහට කළොත් උපදිනව නේද? නැත්තම් කාමච්ඡන්දේ දැන් තියෙනවා. තියෙන එක උපන්නේ මේ විදිහට නේද? කියලා දැනගන්න ඕනේ. උපන්න එක දුරු වෙන්නේ මෙහෙමයි කියලා දැනගන්න ඕනේ. කාමච්ඡන්දේ නැහැ. එතකොට නැති එක උපදින්නේ මෙහෙමයි කියලා දැනගන්න ඕනේ. එහෙම නැත්තම් යත්තාච ප්‍රහනස කාමච්ඡන්දස අනුපාද හොති සංජපජාන. මේ කාමච්ඡන්දේ මතු නූපදින තැනට පත් වෙන්න මෙන්න මේ ස්වභාවය කළ යුතුයි නේද කියන එක දැනගන්න ඕනේ. තේරුණාද? එතකොට මේ ධර්මතා පහ ගත්තාම කෙනෙක් කාමච්ඡන්දේ දැනගන්න ඕනේ. පිටියෙන් ගත්තාම නූපං කාමච්ඡන්දේ උපදින්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. උපං කාමච්ඡන්දේ දුරු කරන්න කොහොමද කියලා දැනගන්න ඕනේ. නූපං කාමච්ඡන්දේ නූපදින ස්වභාවය දැනගන්න ඕනේ. එතකොට උපං කාමච්ඡන්දේ කියනකොට කාමච්ඡන්දේ හඳුනා ගන්නවා. එතකොට අනුපන්නස කාමච්ඡන්දස උපාද හොති තංච පජානාති. නූපං කාමච්ඡන්දේ උපදින්නේ කොහොමද? එයා ගන්නවා සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය වගේ ධර්මතා නිසා නැති කාමච්ඡන්දෙත් ඇති වෙන්න පුළුවන්. ඒකට නූපං කාමච්ඡන්දේ උපදින්න හේතු වෙනවා මොකද්ද? අයෝනිසෝ මනසිකාරයයි සුබ නිමිත්තයි තිබුණොත් යම් තැනක වෙලාවේදී නූපන්න කාමච්ඡන්දේ උපදින්න පුළුවන්. එතකොට මේ කාමච්ඡන්දේ උපදින්නේ කොහොමද? සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය නිසායි කියලා දන්නවා. එතකොට උපන්නස කාමච්ඡන්දස පහනංච හොති සංච බදානති. උපං කාමච්ඡන්දේ දුරු කරන හැටි දන්නවා. එයා දන්නවා හැම වෙලෙම යෝනිසෝ මනසිකාරය අසුබ නිමිත්ත උදව් කරගත්තාම මෙන්න මේ කාමච්ඡන්දේ දුරු වෙනව නේද කියලා දන්නවා. එතකොට අනුපන්නස්ස කාමච්ඡන්දස ආයතින් අනුපාදෝ හෝති. නෝපන්න කාමච්ඡන්දේ නූපදින ස්වභාවයම දැනගන්නවා. එතකොට තමන් දන්නවා ප්‍රථම ධ්‍යාන මට්ටමට ගියාම මේ කාමච්ඡන්දේ මතු නූපදින ස්වභාවයටපත් වෙනවා. අනුපන්න දැන් නෝපන්න කාමච්ඡන්දේ අනුපාදය කියලා කියන්නේ නොහට ගන්නවා. දැන් නෝපන්න අනුපාද ධර්මතා දෙකක්. නෝපන්න කියන්නේ ඉපදිලා නැහැ. එතකොට නමුත් උපදින්න තියෙන හේතුව නැතිවනේ අනුපාදය කියලා කියන්නේ නොහට ගන්න තත්ත්වයටපත් කරලා. අර හිස්සුන් තල්කඩක් වගේ කළා. මතු නූපදින ස්වභාවයටපත් කළා කියලා කියන්නේ. ඒ වගේ මුලි මුදුලා දැම්ම කියලා කියන්නේ අන්න ඒ වගේ. එතකොට කාමච්ඡන්දයේ මතු නූපදින ස්වභාවයට අනුත්පාද බවට නොහට ගන්න බවටපත් වෙන්නේ මොකේද? සතර ධ්‍යානෙටපත් වෙනවා. ඒකත් තමයි ධර්ම දැනගෙන කියන්නේ නැතුව නිකන් භාවනා කරලා සමතෙන් ගියොත් ධ්‍යාන වැඩි වෙයි කියලා ඒක නැතර වෙන්නේ නැති. ඒකට අනුශේ ධර්ම නිසා ආපහු පහු කාලෙකදී අනුශේ මුල් කාරණාව කරගෙන ආවම තියෙනවා විදිහට. දැන් අත්‍යන්ත නිවර්ණ ධර්මතාව පහ නැති වෙනවම. නිවර්ණ ධර්ම ඇති වෙන්න තියෙන අනුශේ නැති වෙච්ච කම නිසා යන්නේ. දැන් මේ ශාස්ත්‍රයෙන් බහැර කෙනෙකුට නිවර්ණ ධර්මතාව ටික නැති කළාම තමයි මේ ධ්‍යාන උපදවන. ඔව් පංච චින්දේ පංච ජහේ පංච උත්තරින් භාවය කියලා අර කියනවානේ. පහක් සිඳලා පහක් නැති කළා පහක් වඩලා පහක් ඉක්මන නෑ ඒක වෙන පහ. පහක් ප්‍රතිකල්ලි පහක් නැති පහ. ඔව්
කටිසුත්තේ කටිජාගරි කටිසුත්තේ කියලා පහක් අවදියෙන් ඉන්නකොට පහක් නිදි පහක් නිදාගෙන ඉන්නකොට පහක් අවදිය කියලා. එතකොට කටිසුත්තේ කීයක් නිදාගෙන ඉන්නකොට කටිජාගරි කීයක් අවදියද කියලා දේවතා ප්‍රශ්නයක් අහන. කටිජාගරි කටිසුත්තේ කීයක් අවදියෙන් ඉන්නකොට කීයක් නිදි. පන්ත සුත්තේ පංචජාගරි පංචජාගරි ඒ කියන්නේ නීවරණ ධර්මතා පහ අවදියෙන් තියෙන කල්ලි සද්ධා සති විරි සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මතා පහ නිදි. ඒ ධර්මතා පහ අවදියෙන් තියෙනොත් නීවරණ ධර්මතා පහ නිදි. ඒ නිසායි ඒක තමයි දෙවිය බුදුරජාණන් වහන්සේ හරියහන බුදුරජාණන් වහන්සේ දේශනා කරන පහක් නිදා ගන්නකොට පහක් අවදියි. පහක් අවදියෙන් නම් පහක් නිදි. එන්නේ කොහොමද කියලා තීරෙල්ලක් වගේ. නීවරණ නැහැමයි නීවරණ දුරුමයි අනුශේ හිඳිලා නැති නිසා ආයේ අවිද්‍යාවසේ වගේ ඒකයි අභිධර්ම ක්‍රමයට නීවරණය අනුශයක් කොට පෙන්නනවා. අවිද්‍යා නීවරණානම් මේ අවිද්‍යාව නීවරණයක් කොට පෙන්නනවා. මොකද අවිද්‍යාව මේවාපව ඇති කරන නිසා. දැන් එතන අභිධර්ම ක්‍රමයට අවිද්‍යාව නීවරණයක් කරලා පෙන්නන්නේ මේ නීවරණ ධර්ම සම්පූර්ණ නැති වුණාට අවිද්‍යාව නැති නොවුණු තාපහු මේව ඇති වෙන නිසා අවිද්‍යාව නීවරණයක් කොට පෙන්නනවා. මොකද සකුදාගාමී වෙනකොට නේ කාමරාගය එහෙමයි. එහෙම. තියෙනවා. නමුත් මෙතෙන්දි සන්නස දැන් කාම රාගය අනිකක් ආවර්ණීය කෙලෙසේ අනිකක්. දැන් ආවර්ණීය කෙලෙසේ කියන මේ නීවරණ ධර්ම කියනකොට සන්නස මේකට කියනවා නීවරණ කියලා කියන්නේ යත්තා ස්වභාවයේ ඇත්ත ස්වභාවයේ වහන දේත නීවරණය කියලා. එතකොට කාමච්ඡන්දය කියන එක තමන්ගේම මනසේම ඉපදිලා මනසම අවුරාගෙන සිටින ආවරණයක්. ඒක තියෙද්දි ඒ මොබ්බේ යමක් පේන්නේ. එතකොට මේ කාමච්ඡන්ද නීවරණය හොඳට තේරුම් කරගන්න ඕනේ. අපි එකක් ගමු. දැන් යම් පුද්ගලයේ රූපයක් අරගෙන ස්වන්නාංශ ධාතු වශයෙන් හෝ ද්වත්ින් සාකාරයේ විමසීමකට යන්නේ. විමසීමෙදී තියෙන්නේ අර පුද්ගල සංඥාවෝ කියන. මේ තමයි නීවරණ. දැන් තමන්ගේ මනසින්ම ඇවිත් මේ පුද්ගල සතහන තමන්ගේ මනසින්ම පුද්ගල තමන්ගේ මනසේම අවුරගෙන ඉන්නවා හිතන එක පේන්නේ. මෙන්න මේක තමයි ආවරණය. මේ නීවරණ ධර්මතාව පහෙන් ස්වභාවය තමයි තමන් දැකපු අහපු දේවල්ම ආපහු මනසෙම හැපිලා තියෙනවා. ඒක විනිවිද පේන්නේ. එතකොට යම් වෙලාවක නීවරණ ධර්ම දුරු වුණොත් ওই පුද්ගල ස්වරූපේ චුට්ටක් පේන්නේ කුණුප කොටස් වශයෙන් සිහි කරනකොට කුණුප කැලේ ටිකම විතරක් පේනවා. අන්න එදාටයි පිළිකුල දැනෙන්නේ. කලකිරෙන්නේ. එතකොට දැන් මේ මුලදි කරන්නේ ඒකයි මේ නීවරණ ධර්ම දුරු කරනවා කියන එක. දැන් ඕනම දෙයක් නීවරණය හඳුනා ගන්න දෙයක් තමයි දැන් තරහ වගේ දෙයක් ඇති වුණොත් කෙලින්ම අපිට පුද්ගලෙක් වගේ දෙයක් මුල් වෙලා යන්නේ අපිට. නිමිත්ත මුල් වෙලා. එතකොට ඒක මනසින් ඇවිල්ලා අවුර ගන්නවා ඊට මෙහා පවතින ඇත්තක් පේන්නේ. මේ වගේ. එතකොට මෙතෙන්දී කාමච්ඡන්ද නීවරණය කියනකොට අපි තේරුම් කරගන්න ඕනේ සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං කියනකොට මේකෙදි රළු එන ඉඳලා සියුම් තැන දක්වා තියෙනවා. ඔය සියලුම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේවා නීවරණයි කියන මට්ටමට මේවද නීවරණයි කියන මට්ටමට කෙරෝල්ට එනකොට එනවා. ඉස්සෙල්ලාම අපිට හම්බෙන්නේ ඕකෙදි අපි නිකම් අර ස්ත්‍රී පුරුෂ වගේ යම් තැනකට තියෙන ඇලීම් කියන තැනින් තමයි අපිට අහුවෙන්නේ. මේක එක මට්ටම්. එතකොට ඉස්සෙල්ලා තමන් බලාගෙන ඉන්නවා ඒ වගේ මට්ටමක් නැත්තම් දැන් මන් තුල එහෙම එකක් නැහැ. එතකොට බැරි වෙලා තියෙනවා කියලා දැනගත්තොත් ශනිකව ඒක නැතිකරන්න උත්සාහවත් වෙන්න ඕනේ. නැති කරන හැටි තමන් ඉගෙනගෙන තියෙන මොකද්ද? දැන් මේක වැඩෙන්නේ නූපන් එක උපදින්නේ කොහොමද? මේ දැන් මේ මට්ටම ඉපදලා තියෙන තව බලවත් නූපන්න නම් බලවත් නූපන්න එක බලවත් උපදින්නත් පුළුවන්. ඒ වෙන්නේ කොහොමද? මේ නිමිත්ත සුභ වශයෙන් බැලුවොත් අයෝනිසෝ මනසිකාරය යෙදුණු මේක වැඩි වෙනවා. දැන් අසුභ නිමිත්ත යෝනිසෝ මනසිකාරය යෙදුවහම මේක අඩු වෙනවා කියලා දන්නවා. එතකොට දැන් අපි කියමුකෝ ඒකයි දැන් ශ්‍රී රූපයක් හරි දැකලා රාග සහිත බවක් එනවනම් කාමච්ඡන්දයක් ඇති වෙනකොට මොකද කරන්නේ? ශනිකව
උපන්නත කාමච්ඡන්දස්ස පහනංච හොති චන්තපජානාති. දැන් දැනගෙන තියෙනවා මෙන්න මේ සිහිය පිහිටන්නේ මොකද්ද? දැන් මේ කාමච්ඡන්දය කියන එක. එතකොට ඒක දුරු කරන්නේ කොහොමද? මෙන්න මේ විදිහටයි කියලා දන්නවා. කොහොමද දුරු කරන්නේ? අසුබ නිමිත්ත යෝනිසෝ මනසිකාරය කියන එකෙන් දන්න නිසා එයා මොකද කරන්නේ? ඒ රාගය ඇති වෙන නිමිත්තේ සම්පූර්ණ කුණුප ස්වභාවය බලනවා. එතනදී ශිෂ්ට විදිහට බලලා හරියන්නේ හිත අශිෂ්ටයි නම් අශිෂ්ට විදිහට බලන්න වෙනවා. ඒ කියන්නේ කෙස් ලොම් නිය දත් කියලා භාවනා හිරිය තියෙන විදිහට පුතේ තියෙන විදිහට බැලුවොත් මේක වෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවකදී දැන් Tamanට සුබ ඉස්ති රූපයක් තියෙනවා නම් ඒක හොඳට සිහි කරගෙන කහ පාටට කබ වැක්කිරිලා හුට්ටු පිරිලා කියලා අන්න ඒ වගේ තමයි අර නිමිත්ත මෙනෙහි කරලා මේකට ආදේශ කරනවා. මෙහෙම තිබුණාට මේකේ එන්නේ මෙහෙම නේද කියනවා. ඊට පස්සේ පෙන්වන්නේ අසුබ භාවනාව වඩන කෙනා කවදාවත් අසුබ නිමිත්තක් දැකලා ඒ යෝගියාගේ ලක්ෂණය තමයි අහක බලන්නේ. දැන් පිළිකුල් අරමුණේ හොඳට නිමිත්ත ගන්නවා. සතෙන් ජරා කරුත් ටිකක් යනක් හරි වමන ටිකක් හරි මොනවා හරි දෙයක් දැක්කෝ මේක මෙයාට හොඳ කෑමක් හොයන කෙනෙකුට හොඳ ආහාරයක් ලැබුණා වගේ මෙයාට මේක. මෙයා චික් කියලා පිළිකුල් කරලා යන්නේ. අරක හොඳට නිමිත්ත ගන්නවා ඒ වෙලාවේ. නිමිත්ත ගත්තාම අරගෙන දැන් රාගාදී අරමුණක් එන වෙලාවේදී මේ හැම මස්ලේන හරිද කියලා හුරුතල් විදිහට බලවට හරියන්නේ. අන්න අර ඒ වෙලාවේදී අර ගත්ත දැන් නිමිත්ත උනේ මේ වෙලාවට දැන් අසුබ නිමිත්ත කියලා කිව්වේදනේ. ඒ යෝනිසෝ මනසිකාරයත් අසුබ නිමිත්ත. අසුබ නිමිති තමන් ගාව තියෙන්න ඕනේ. එතකොට අර නිමිත්ත සිහි කරලා අරගෙන ඒ නිමිත්ත ඔසවන ඒ නිමිත්ත සිහි කරනකොට මේ භාගයක් අත්හැරියා. මේ උපහාය කරන්නේ. මේ නිමිත්ත සිහි කරලා ඒක ආදේශ කරනවා අර මූණට හරි ලස්සනයි කියන තැනට හරි ඇඟට හරි මෙන්න මේ ස්වභාවයටපත් වෙනවා නේද? මේ ස්වභාවයෙන් යුක්තයි අපි කියමු විකෘති චමෝනවල් පිච්චිලා සර්වා පුතෙන් තුවාල විච්ච තැන් කුණු වෙච්ච තැන් පණුව ගහපු තුවාල වගේ ඕවා හොඳ නිමිති ගන්නවා. මේ තමයි අසුබ නිමිති කියලා කියන්නේ. මෙන්න මේ නිමිති අරගෙන අර රාගය තියෙන අරමුණට මේක ආදේශ කරන්න ඕනේ. එතකොට තමයි මේ රාගය කියන එක ප්‍රහිණ වෙන්නේ. හැම වෙලාවෙම තමන්ගේ හිතේ ඒකයි සන්තං වාජ්ජත්තං කාමචන්ද තාම මගේ හිතේ කාමචන්දේ තියෙනවා කියලා මැන මේක සුද්ධ කරන්න ඕනේ. දැන් තමන්ට හොඳටම තේරෙනවා දැන් කාමච්ඡන්දේ නැහැ. ඔන්න අසන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං නැත්නම් මේ අජ්ජත්තං කාමච්ඡන්දං. දැන් මම තුල කාමච්ඡන්දේ නැහැ කියලා ඔන්න දැන් හොඳට එකක් ගන්නවා. දැන් එයා මොකද කරන්නේ? උපං කාමච්ඡන්දේ දුරු වෙන්න දන්න නිසා නූපං කාමච්ඡන්දේ නූපදින හැටි දන්නව මොකද්ද? සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය කියන දේ නොගත්තොත් මේක හටගන්නේ නැහැ. කියන තරකින් දන්නවා. ඒ හින්දා සුබ නිමිත්ත ගන්නෑ. අයෝනිසෝ මනසිකාරය යොදන්නේ. බැරි වෙලා හරි උපන් එක දුරු කරගන්න දන්නවා. දුරු කරගන්න බලලා අසන්තං වාජ්ජත්තං කම්මච්චෙන් තමන් ඒක කොච්චර බලද්දී හොඳට තමන්ට තේරෙන්න ඕනේ මේ සියුම් ස්වභාවය. ඒක මේක ධම්ම කියලා කියන්නේ තමන්ව තමන්ට මනින්න ඕනේ. තමන්ගේ හිතට තාම තියෙනවා මේකේ හිතේ කැමැති ගතිය. තාම මේ දුර වෙලා නැහැ මේ අරමුණ කියලා දැනගෙන තාම කාමච්ඡන්දේ තියෙන. එහෙනම් තව මේ නිමිත්ත වැඩි වෙනවා. තව විදිහට අරගෙන දෙනවා. දැන් හොඳට මන්න බලනවා දැන් නම් කාමච්ඡන්දේ නෑ සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දේ. මොන තමා තුළ කාමච්ඡන්දේ නෑ කියලා දැනගන්න. ඉතින් මෙන්න මේ විදිහට උපං කාමච්ඡන්දේ දුරු වෙන්න නූපං කාමච්ඡන්දේ නූපදින විදිහට හැසිරෙන්න යා ගන්නවා. කාමච්ඡන්දේ ඇති නොවන විදිහට මනස රැකගන්න දන්නවා. උපන්නොත් උපන්න එක දුරු කරන්න දන්නවා. මේ විදිහට මෙයා දන්නවා කොච්චර කාලයක් කළ යුතුද? ප්‍රථම ධ්‍යානයේ දක්වා. ඒ වගේ අධිචිත්තයටපත් වෙන තාක් මේක කළ යුතුයි. මොකද ඒක මෙහා නීවරණ ධර්මතා මේ අපේ මනසට කියන්නේ නීවරණ චිත්තය කියලා. කාම සහගත මනසට කියන්නේ නීවරණ චිත්තය කියලා. නීවරණ චිත්තය දුර වෙච්ච දවසට ප්‍රථම ධ්‍යාන සංඥා උපදිනවා. පහක් අතහැරලා පහක් ගන්න වෙනවා. කාමචන්ද ව්‍යාපාද දිනේ දුක්ඛ කුකුත විචිකිච්ඡා කියන නීවරණ ධර්ම පහ දුරු කළා. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන මෙන්න මේ ධර්මතා පහෙන් යුක්ත. පහක් අතහැරලා පහකින් යුක්ත සමාධියක් ලබා ගන්නවා කියලා කියන්නේ. මේ සානාසිතේ හංගලානේ දෙන්නේ අසුබට ලක්ෂණ දෙන්නේ අසුබට එනවා. සමහර විට මෙහෙම බැලුවොත්
මේක කොතරම් ලස්සනට හරි මේක මේ තියෙන දෙයක් නෙමෙයි මේක මේ මොහොතට මේ නැවිලා පේන දෙයක් නෙමෙයි මේක නැති වෙනකොට නැති වෙනවා කියන නිරෝධහංගම මොහොම එකක්. දැන් ලෝකෝත්තර මාර්ග දර්ශනය ප්‍රතිවිච්ච කෙනාට ඒ ඕනම කෙලෙසයක් නැති කරගන්න එයාගේ දර්ශනෙ පුළුවන්. මේක හැමෝටම බෑ. දැන් මුලින් ඉඳන් එන කෙනාට මේ ඒකයි දැන් න්‍යායසාධිකමයි කියලා මාර්ගඵල ලබන්නේ. දැන් හැමෝටම මේ කාරණා තේරුම් නැත්නම් එයාට ඒකෙන් බෑ. එයාට තියෙන්නේ වෙන න්‍යායය. නමුත් දැන් සම්මාදිට්ඨිය කියලා කියන ලෝකෝත්තර නුවණක් ඇගගෙච්ච කෙනාට වෙන න්‍යායයන් ඕනේ. අර පොකට සයින්හගේ එකම සිද්ධියක් තමයි හැම කෙලෙසයක්ම අතරින්ද තියෙන්නේ. ඕනම කෙලෙසයක් අතරින්ද සම්මාදිට්ඨිය. ඇත්ත ඇති හැටි දකිනකොට හැම කෙලෙසයක්ම අතහැරෙනවා. පහසුවෙන්වත් අතහැරෙනවා යාට. අපහසුකින් තොරව. අනිත් කෙනාට පහසුවෙන් අතහැරෙන්නේ නැහැ. විශේෂයෙන් අතහැරෙන්න වෙන්නේ ගණ්ඩත් වෙන්නේ වෙන න්‍යායයක්. එතකොට මේ දැන් ද්වේෂය ඇති වුණොත් ඒකට වෙනම න්‍යායයක් යට ගන්න වෙනවා. දැන් ලෝකෝත්තර දර්ශනය තියෙන දෙනාට තරහ සිතක් ඇති වුණොත් ඒකට ඔය කතාවමයි තියෙන්නේ. නීවර ධර්ම සහ පහම තියෙන ඔය විදිහට. ඒක ධර්ම කියලා ඉතිහාස භාවනා මෙන්න කරලා තියෙනවා. ඔව් හැම එකකින්ම එකම සිද්ධියදී. එතකොට මෙන්න මේ වගේ කාමච්ඡන්දය හොඳට දැනගන්නවා. ඒකයි එතකොට මේ කාමච්ඡන්දය උපං කාමච්ඡන්දය දුරු කරන්න ඉගෙනගෙන තියෙන නිසා ඒක දුරු කරනවා. කාමච්ඡන්දේ මන් තුල තියෙනවා කියලා දන්නවා. යම් වෙලාවක කාමච්ඡන්දේ නැත්තම් නැහැ කියලා දන්නවා. දැන් ඔන්න තමන් කරපු කාය හරි කියන එක තේරෙනවා. එතකොට මේ කාමච්ඡන්දේ දැන් නූපන්න දැන් දුරු වෙච්ච කාමච්ඡන්දේ දැන් මේක ආපහු ඇති නොවන විදිහට මෙහෙම රැකගත යුතුයි කියන තැනකිනුත් දන්නවා. අනුපන්නස කාමච්ඡන්දස ආයතන උප්පාදෝ හොවි පංචපජානාති. මේක මේ නූපන ස්වභාවයට පත් වෙච්ච කාමච්ඡන්දේ උපදින්නේ මෙන්න මෙහෙමයි. සුබ නිමිත්තෙන් බැලුවොත් අයමෙත මනසිකාරය කියලා උපදින්න පුළුවන්. ඒ නිසා හැංගිලෙන් දැන් හිත රැක ගන්න ඕනේ සුබ නිමිත්තේම. ඊට පස්සේ මේක කොච්චර දුරට කළ යුතුද? ආයතන අනුපාදෝ හොවි පංචපජානාති. මෙන්න මේ වගේ තැනකට ගියාම වෙන්නේ කියලා එකක් ගන්න. ඔන්න ඔය ටික ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සෙල්ල ජීවිතෙන් ප්‍රායෝගිකව ඒ කාමච්ඡන්දේ කියන්නේ මේකයි කියලා සෙනාසෙන අල්ලගන්න ඒ ස්වභාවය මේකෙන් කියන්නේ. ඉතින් හිතවල නෙමෙයි කියන්නේ කාමච්ඡන්ද ස්වභාවය අල්ලගන්න. අල්ලගෙන ඒක නැතිකරන්න අසුබ නිමිත්ත බලන්න. බලනකොට Tamanට හොඳට තේරෙනවා සාම කාමච්ඡන්දේ තියෙන අස්තිමියන් දෙත්තන් සාම කාමච්ඡන්දේ මට තියෙනවා. මේ පොතේ නෙමෙයි Taman තේරෙන්නේ. ඒ දවසේ තවත් බලන්න. තවත් හිතමනින්න. තවත් තියෙනවා. කොහොම ආයෙත් තව මේ විදිහට බලනවා. දැන් නම් මේ ගතිය නැතිලා. ඔය දැන් අසන්තම් මාර්ගයන් කාමච්ඡන්ද. ඊට පස්සේ එහෙනම් මේ ස්වභාවය ඇති නොවෙන්න හිත රැක්ක යුතු නේද කියලා ඒ ස්වභාව ටික තමයි හොඳට දැනගන්න. ඊට පස්සේ කැලේකට හෝ ගහක් මුලකට හෝ කොහාට හරි ගිහිල්ලා හරි තනියම ප්‍රතිපදාවක යෙදෙන්න උනොත් එදාට පිහිට වෙන්නේ උනේ සතිපට්ඨානෙ. ඔය දැන් අද සිහිය පිහිටුවල තේරුම් ගත කාරණා ටිකයි ජීවිතේන් Tamanට උදව් වෙන්නේ. ඒක දැන් මේ ශාසනයේ භික්ෂුවකට තනියම ඉන්න අවසර දෙන්නේ මේ පංච නීවරණයත් නූපන් නීවරණය උපදින හැටි උපන්න නීවරණය නිරුද්ධ කරන හැටි නූපන් නීවරණය නැවත නූපදින තැනක් කියන කාරණා හතර දන්න කෙනාටයි මේ ශාසනයේ නියමයිති තියෙන ඕනම වය නැතු යන්න කියන හුදකලාව තනියම ඉන්න. ඒතකොට ওই වචන නෙමෙයි ඔය වගේ මේකේ අර්ථය අල්ලගන්න පුළුවන් වෙනවා. මේ ධම්මානුපස්සනාව කෙරවලට දාලා තියෙන්නේ ඒකයි. මේ මට්ටමට එනකොට සෑහෙන චිත්ත සමතේකුත් දැනුමුකුත් එක්ක අහපු කෙනෙකුට මේක අල්ලගන්න පුළුවන්. මොකද කාමච්ඡන්දේ වගේ කියනකොට මේ රළු රූපයකින් වයින් දෙපා. හිතක තියෙන ගති ස්වභාවයෙන් ධම්ම. ස්වභාව අර්ථයකින් අල්ලගන්න වෙන සිද්ධියක් නේ. දැන් කය අනුවනම් රූපය කියලා කඩලා බලන්න එකක් අපිට හම්බ වෙනවා. වේදනාව කියන එක තමයි දැනෙන ස්වභාවය. හිතේ ඒ තැනදී දැන්නේ හිත මේ හිත කියලා හිතන්න පුළුවන්. මෙතෙන්දී ඒ ස්වභාවය හඳුනා ගන්නවා කියනකොට ඒක දැන් අපි මේ සතිපට්ඨාන වෙනම වගේ පැනෙවුවොත් තීක්ෂණ ප්‍රඥා ඇති ප්‍රඥා චරිතයට පනවන තැනක් මේ ධම්මානුපස්සනාව. එතකොට ඔය රාග චරිතය, දේශ චරිතය ඔය වගේ චරිත වලට මේ සතිපට්ඨාන දෙදෙනවනේ. ඊට පස්සේ අනිත් එක සන්තං වා අජත්තං ව්‍යාපාදං අත්තිමේ අජත්තං ව්‍යාපදෝති පජානං. තමා තුල ව්‍යාපාදය කියන්නේ ව්‍යාපාදේ කියන්නේ නැතිනේ කල්පනා. නමුත්
මෙතෙන්දී ගොඩක් දුරට නැසීම නැත්නම් තරහව අමනාපය කියන මේ පටිඝ චෛතසිකය මුල් වෙලා ඇති වෙන ගති ස්වභාවය තමන්ගේ හිතේ හොඳට තේරුම් කරගන්න ඕනේ. එතකොට යම් වෙලාවක තමන්ගේ හිතේ යම් දුම්නස් සහගත අකමැත්තක් ඇති වෙලා තියෙනවා නම් මෙන්න මේකද ව්‍යාපාදේ නේද කියන කාරණාව හොඳට තේරුම් කරගන්න ඕනේ. එතකොට පටිඝ ගැටෙන ගතිය කිතියෙන් ගත්තා දැන් කාමචන්දේ කියන්නේ ඇලෙන ගතිය, පටිඝය කියන්නේ දැන් ගැටෙන ගතිය. එතකොට ඒ ගැටෙන ස්වභාවය අකමැති ස්වභාවය හොඳට හඳුනා ගන්න ඕනේ. හඳුනාගෙන තමන් තුළ මේ අකමැති ස්වභාවය ඇතිකල්ලි තමන් තුළ තියෙනවා කියලා දැනගන්න ඕනේ. තමන් තුළ මේ ස්වභාවය නැතිනම් නැහැ කියලා දැනගන්න පුළුවන් මටම නිමිත්ත ගන්න ඕනේ. එතකොට නූපං ව්‍යාපාදේ උපදින්නේ කොහොමද කියලා දැනගෙන තියෙන්න ඕනේ. ආයෝනසෝ මනසිකාරය පටිඝ නිමිත්තක්. අර කියන අක්කොච්චිමං අවදිමං අජිනිමං අභාසින් අහවලා මට ගැහුවා නේද, අහවලා මට බැන්නා, මට මෙහෙම කෙරුවා කියලා හිතනකොට ඒක තමයි පටිඝ නිමිත්ත. ඒ හිතනකොට තරහ වැඩි වෙනවා. මට කොහොම මෙහෙමත් කියලා කියනවා, අර මෙහෙම ඇදත් කෙරුවා කියලා ඒක නිමිත්ත ගන්නකොට මෙහෙ ඇති වෙන පටිඝය. ඒ විදිහට මෙහි අමනාපය ඇති වෙන විදිහට නිමිත්ත පුන සිහි කරන එකට හාරලා ගන්න එකට ඊට අනුව හිත මෙහෙවන එකට කියන පටිඝ නිමිත්ත කියලා. එතකොට ඒ පටිඝ නිමිත්තත් එහෙනම් අකිනකොටම අකමැත්තක් ඇති වුනහම ඒක එච්චර බලවත් නැහැ. සිදික වැටෙනවා. නමුත් පටිඝ නිමිත්ත නිසායි මේක බලවත් වෙලා මේ තරහව කියන මට්ටමට අපිට ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ හිතේ ඊට හේතු සාධක පෙන්නලා තියෙනවා. න්‍යායක කිපුණට කමන්නේ, බැන්නට කමන්නේ, ගැහුවට කමන්නේ කියන සාධාරණීකරණය කරන්න හේතු පෙන්නලා තියෙනවා හිතේ. ඒ හේතු පෙන්නනවා කියලා පෙන්නලා තියෙන ඔක්කොම මොකද මේ තමයි පටිඝ නිමිත්ත. පටිඝයට Taman තුල අමනාප අකමැති ගතිය ඇති වෙන්න තියෙන නිමිති. ඒක ගන්න. ආයෝනිසෝ මනසිකාර පටිඝ නිමිත්තක් කියලා. එතකොට උපං අසන්තං වජතං එතකොට නත්තිමය ජතං ව්‍යාපාදේ පජානාති යතච අනුපන්නස ව්‍යාපාද උපදෝ හොති තංච පජානාති නූපං ව්‍යාපාදී උපදින්නේ පටිඝ නිමිත්තයි ආයෝනිසෝ මනසිකාර උපන්නස ව්‍යාපාදස පහරංච හොති තංච පජානාති උපං ව්‍යාපාදයේ දුරු කරන්නේ මෙන්න මෙහෙමයි දුරු වෙන්නේ එහෙමයි කියලා දැනගෙන තියෙනවා. ඒ කියන්නේ මෛත්‍රී නිමිත්තත් මෛත්‍රී මනසිකාරය යෝනිසෝ මනසිකාරය. එතකොට මෛත්‍රී භාවනාව සහ යෝනිසෝ මනසිකාරය. එතකොට යෝනිසෝ මනසිකාරය කියනකොට මෛත්‍රී භාවනාව කියනකොට ඒකෙදි සීල සත්‍ය නිදුක්ඛය නිරෝධ සුපත්‍ය ජීවිතනකින් විතර මේ ලොකු උපායන් තියෙනවා මේකට. අපි කියමු විශේෂයෙන් මේකෙදි සත්පුද්ගලාත්ම භාවය මුල් කරගෙනමයි මේ ද්වේෂය කියන එක පෙන්වන්නේ. අනිත් දේවල් වලට තියෙන අකමැත්ත ඒ තරම් සිද්ධියක් නෙමෙයි. කෙනෙක් මොකද සමහර විටක මේක හරි සිව් හොඳට බයින්න ඕනේ තමන්ව මේ කියන ස්වභාවය ඒ කියන්නේ මේ ඉස්හාසියුම් කෙලෙසින් හිදින තැන දක්වා. මොකද ඒකට හේතුව දැන් අපිට හිතෙනවා කවුරු හරි කෙනෙක් අමනාපලා වගේ අපි මන්නෝ නෑ අපි මගේ එහෙම අමනාපයක් නෑ වගේ දැනගෙන තේරෙන්නේ. හරි එහෙනම් ඔයා ගිහිල්ලා කතා කරන්න කියනවා කතා කරන්න කැමති නෑ. හොඳට තමන් ඒකට තමන් මනින්න ඕනේ මේ තැන දක්වා දැන් ප්‍රකට නෑ. කතා කරන්න පුළුවන් මට්ටමේ තියෙනවා වගේ තේරෙන්නේ තමන්ට. නමුත් තමන්ට ගිහිල්ලා හම්බ වෙන්නකෝ එයා කතා කරන්නකෝ මේ දේ දෙන්නකෝ කියන වගේ තැනකින් ගත්තාම තමන්ට තේරෙන්න ඕනේ මේකට හිත ඇතුලෙන් ඉඩ දෙන්න. මේ තමයි තාම පටිගී තියෙනවනේ. කියන වගේ තැනකින් තමන්ට සංකම් වාජ්ජත්තම් මේ ව්‍යාපාදං අත්තිමය අජ්ජත්තම් ව්‍යාපාදං දෙපජාන ඒ වගේ අන්නේ හොඳට ව්‍යාපාදයේ නිමිත්ත ගන්න තේරුම් ගන්න ඕනේ තමයි. ව්‍යාපාදයේ ගැන ව්‍යාපාදයේ නිමිත්ත තමයි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ සමාව විතක රළුවට ආවහම අපිට ප්‍රකටයි. නමුත් මේ නිමිත්ත දන්නේ නැත්නම් අපි තේරෙන දැන් කවුරු හරි කෙනෙක් බැන්නාම ආපහු අපිට තරහ නැහැ වගේ. ඒ කතා කරුවොත් තව අයියෝ මගේ චුට්ටක්වත් එහෙම නැහැ තරහක් නැහැ කියලා කියනවා. නමුත් තමන්ගේ හිතක තියෙන තමන්ම ඉන්න ඕනේ. අර වගේ තැනකින් තමන්ම හොඳට කියන මට මගේ මෙහෙම දෙයක් කිව්වොත් මෙයාට දෙන්න පුළුවන්ද? බෑ කියන්නේ ඇයි ඉතින් මෙන්න මේක නේද මේ වගේ තැනකින් තමන් අල්ල ගන්නවා. ඊට පස්සේ ඔන්න දැන් අන්න
තමන් තුළ ව්‍යාපාදය අහු වෙලා තමයි. ඉතා තියුම් කරන ඒකයි චුට්ටක්වත් ඉතුරු වෙන්නේ නැති වෙනවා. මේ ව්‍යාපාදේ නැති වුණොත් තමන් ලෝකේ තරහව කියලා යම් පුද්ගලෙක් ඇති වුණොත් එයාව කපන කොටන මරන කොටයි තමන්ගේම දරුවෙක් කපන කොට මරන කොටයි එක හා සමාන දුකක් වගේ ඇති වෙන මට්ටමක් ආවොත් නැත්තම් අර දරුවාට අකමැති වගේම මෙයාට ඒ විදිහටම අකමැති වෙනවා. අන්න මෙයාට තරහවක් නැහැ කිසි කෙනෙක් වගේ තැනකින් තියෙනවා. එතකොට මේ දැන් මෙතනදී මෛත්‍රී නිමිත්ත කියලා කියන්නේ අර ඔය වගේ ගස්තිද අතහැරෙන්න නම් සීල සත්‍ය නිදුක් වේවා නිරෝගී වේවා කියලා විතරක් බලුවට මදි. ඒකයි දැන් මෛත්‍රියත් යෝනිසෝ මනසිකාරණේ යෝනිසෝ මනසිකාරයෙන් මේ මෛත්‍රියට උපාය වෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් අර අසුබේට උපාය වෙනවා. ඒකයි යෝනිසෝ මනසිකාරය කියන්නේ මෙහෙම බලලා හරි මෙහෙම බලලා හරි මේ විදිහට බලලා හරි කියන තැනකින් මේක ගෙවා ගන්න එක වෙනස් කළ යුතුයි. ඒ වගේ මෛත්‍රියත් දැන් වෙනස් කරනවා. අපි කියමු සීල සත්‍ය නිදුක් වේවා නිරෝගී වේවා කියනට බැරි නම් අර කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නුඹලට සසරදී මව් නොවුණු පියා නොවුණු සහෝදර නොවුණු සහෝදරි නොවුණු කෙනෙක් නෑ. අනේ මේ දීර්ඝ සංසාරේ එනකොට ඇඟේ තියෙන ලේ ටික කිරිකල පොපු අම්මා වෙන්න ඇති නේද මේ? ඒ අම්මා නේද මේ සසරදී අද මම මේ පැත්තට වෙලී අම්මට නේ මේ තරහ අරගෙන තියෙන්නේ. කියන වගේ කෙනකින් Taman අරගෙන දෙන්න ඕනේ. මේක එහෙම වෙන් කරන්න පුළුවන් සසරක් නෙමෙයි. සසරදී උපකාර නොවිච්ච කෙනෙක් නෑ. තාර පිළිමි කෙනෙක් නෑ. එදා වී වැඩ කළා. හවු රස්නේ ඩාඩිය මුරු හිලාගෙන හම්බ කළා. අනේ මට කණ්ඩ ගෙනත් දුන්න තාත්තා වෙන්න ඇති නෙමෙයි. කියන වගේ තැනකින් Tamanගේම හිත උණු වෙන විදිහට දැන් හිතන්න ඕනේ. ඒකයි මේ යෝනිසමනසිකාරය කියන උපාය තියෙන්නේ. එහෙමත් බලන්න. එහෙමත් බැයිනම් පොතල තියෙන්නේ රූපේ හැම. හරි දැන් මං හැම එකද තරහ නැත්නම් මස් එක්කද තරහ, ලේ එක්කද තරහ, නහරවැල් එක්කද? හරි නැත්නම් ওই කියන පුද්ගලයා දැන් තරහ මම ගහන්න කියලා හදන්නේ ඕකේ කොටෙන්ද? කොයි තැනකද තරහද? කියන වගේ තැන් වලින් තමයි මෙහෙ කරන්නේ. මේ යෝනිසමනසිකාරයත් මෛත්‍රියත් කියන කාරණාවේදී උපාය තියෙන්නේ. දුනේ පටිගය අතහැරෙන්න උපාය ඒකමයි. වෙන ආහාරයක් නැහැ. එතකොට මේ මෛත්‍රී නිමිත්ත කියන එක මේක අතහැරන විදිහට උපායශීලී වෙන්න ඕනේ මේ යෝනිසමනසිකාරයෙන් යන්නේ. තේරෙනවද? එහෙම නැතුව අපි දන්න විදිහට අනේ සුවපත් වේවා කියලා හිතියට මේක ගෙවෙන එක මට්ටමක් විතරයි තියෙන්නේ. ඊටු මට්ටමක් අතහැරෙන. ඊටු මට්ටම තවන් ඊට පස්සේ මේ උපායශීලීව ගෙව ගන්න. මොකද Taman තේරුම් කරගන්න යම් වෙලාවක ව්‍යාපාදයේ තව කෙනෙක් කියදෙන්නෝ ගැටේ අකමැත්තක් තිබුණොත් අපි නොදන්නා වුණාට ඒ පටිඝයේ බව චෛත්‍යකේ පවත්වලා තියෙන අපි තුලයි. අපි හිතයි කියලා තියෙන කියන කාරණාව ලැබෙන්න ඕනේ අපිට. ඒ නිසා මෙන්න මේ තමන් තුල පටිඝ ස්වභාවය ඇති නැති බවට හොඳට නිමිත්ත ගන්න ඉස්සලා තේරුම් කරගන්න ඕනේ. අර මං කිය කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් මට්ටමේ තිබුණත් හොඳටම බැනලා සෙනග මැද්ද බැනලා ගියා ආපහු ඇවිල්ලා වැඳලා සමාව වෙලා මේ වැරද්ද පිළි අරගෙනත් යනවා. අපි තා සමාවෙමිත් කියනවා. නමුත් සමාව දුන්නා නම් ඇල් වතුර වගේ වෙන්න ඕනේ. ඊට පස්සේ බලන්න සමාව දුන්නද නැද්ද කියන එක පටිඝය තියෙනවද නැද්ද කියන එක මැනලා මට මෙහෙම දෙයක් කෙරුවොත් මෙහෙම දෙයක් මට දැන් එයා වෙනුවෙන් කරන්න පුළුවන්. බෑ වගේ තැනක හිත පතරගෙන තමන්ට තමන්ව හොර කරන්න බෑ. ලෝකෙනිට ඒක පුළුවන්. නමුත් තමන්ට තමන්ව තේරෙන. එතකොට හොඳට අන්නේ පටිඝ නිමිත්ත අහු වෙන්න පුළුවන්. එතකොට තමන් තේරුම් ගන්න ඕන සන්තං වාජ්ජත්තං අත්මේ අජ්ජත්තං ව්‍යාපාදන්ති. තමන් තුළ ව්‍යාපාදේ තියෙනවා. කොයිම පුද්ගලයෙක් හොදයක් හෝ ආරම්භය හෝ. එතකොට එහෙම මෙනෙහි කරනකොට තමන්ට එහෙම නැත්තම් ඒ බැනලා ගිය කෙනා ගැනත් ඇත්තටම අනිත් කෙනා වගේම දැනකින්ම හිත නැමිලා තියෙනවා. ගතියෙන් තමන්ට තේරෙනවා. අසන්තං වාජ්ජත්තං ව්‍යාපාදං. තමන් තුළ ව්‍යාපාදේ නැහැ කියලා දන්නවා. එතකොට මේ නැති ව්‍යාපාදේ ආපහු ඇති වෙන්න පුළුවන්. මම මේ පටිඝ නිමිත්ත ආශ්‍රයන කියලා තේරුවට මම මේ මිනිහා කොච්චර මම මෙහෙම හිටියට මම නිර්දෝෂී වෙයිද මට මේ මිනිහා මෙහෙම කිව්වනේ කියලා වගේ තැනක හිතන්න ගත්තොත් ආයෙත් ඇති වෙනව නේද කියලා දැනගන්න ඕනේ. දරුවා උපන්න ව්‍යාපාදේ එක මෙහෙම නැති වෙනවා කියලා දැනගන්න ඕනේ. ආයෙත් මේ ව්‍යාපාද අනුපාද හොති පංචපජානන්ත කියේ මේ ධ්‍යාන මට්ටමට නැත්නම් චේතෝ විමුක්ති දක්වා මේ චිත්ත සමාධිය ඇති කරගත්තොත් මේ අනිමිත්‍ය මේ මෛත්‍රී චේතෝ විමුක්ති කියලා කියනවා. එතකොට මේ ව්‍යාපාදයේ
නොකිනේ පිළිම කරනකම අපිට නේද ඒ පුද්ගලයෙක් තියෙන කඩින් සත්‍යයෙන් තමයි තියෙන්නේ. ඒක තමයි. නමුත් දැන් කෙලෙස් දැන් මේක සතිපට්ඨාන ආධුනික කෙනාට දැන් අපි ගහමකෝ දර්ශනය දන්න හින්දානේ දැන් මේ චෛත්‍යකේ අපි ගාවයි කියන්නේ. මේ ටිකේ යම්මත්තමක් කළාපු උත්තරයක්. ඕක සාධාරණ ලෝකෙ ඔක්කොටම. දැන් ලෝක කෙනෙකුට අහු වෙන්නේ මම බාහිර කෙනෙක්ට යවහව තියනවමයි කියන්නේ. එතකොට එහෙන් ඉඳලා හැදීගෙන මෙහෙට එන්න වෙන්නේ. කොච්චර කිව්වත් නෑ ඕක චෛත්‍යකයක් නේ කියලා හරියන්නේ නෑ. මේ බැනපු කෙනා අල්ලපු ගෙදර ඉන්නවා කියන මට්ටමේ නිම්ම තියාගෙන ඕක මගේ චෛත්‍යකයක් නේ කිව්වට හරියන්නේ. එතකොට එන්න වෙනවා අපිට එතන ඉඳලම හැදිලා. ඒක නේද තියෙන ප්‍රශ්නේ. මේ විදිහට කියන්නේ ඒකයි න්‍යායත් අධිගමයි කියන තැනක නිමිත්ත තිබුණත් නැහැ පුද්ගල නැහැ වෙන කෙනෙක් හරි ආපහු. ඔව් දැන් අපිට එසේ කියලා අමනාප වෙන ඇලෙන කෙනෙක් බාහිර හම්බෙන්න මේ චෛත්‍යක කියලා හම්බ වෙන්නේ. මේ චෛත්‍යක කියලා හම්බ වෙනවා නම් මේ අහු වෙන්නේ. මෙහෙම චෛත්‍යක කියලා බලන්න පුළුවන් නම් මෙහෙම හිටින්න. අපිට මෙහි අතහැරගන්න පුළුවන් රළුවට අහු වෙලා නැති නිසායි චෛත්‍යකයක් කියන මට්ටමට මනස දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතෙන්ට එන්න අපිට යන්න වෙනවා මේ ටික මෙහෙම කරගෙන. ඒක අර බුදුදහම විග්‍රහපෙකම උගන් සාකච්ඡා කරනවා. කෙනා තවදම නින්න දෙන්නේ. ඒක තමයි. අන්තිමේ දැන් අර ඒ නිමිත්ත තිබුණොත් එහෙම ඒ පුද්ගලයෙක් නෙමෙයි තව කෙනෙක් එක්ක හරි කොහෙද හරි පස්සේ. දැන් ඒකයි දැන් පුද්ගලයා කියන වෙනස නෑ. දැන් කාමචන්දය ගැන බලන්න. අපිට යම් අයගේ කැමැත්ත ගැන බලන්න අද කාලෙකදී කෙනෙක් බොහොම හොඳමයි කියලා ආදරෙමයි කියන තරගේ හිතිලා නෑ. පහු කාලෙකදී ඒ මොනවා හරි වෙලා අතහැරන වෙන කෙනෙක් හම්බුනම ඒ ගතිය ආයෙත් එයා කිරේ බලපනවා අර විදියට. හැමදාම මේ ගතිය එකයි. බාහිර රූප වෙනස් වෙලා. නමුත් ඒවා කෙරේ ඇලෙන ගතිය, බැඳීම, ආසාව, ආදරේ, නැත්තම් ගැටෙන ගතිය, නසනව, දේශේ කියන මේ ගති ටික හැමදාම එකයි. ඒක අහුවෙන්නේ අපිට. ඒ නිසායි මෙතනදී හොඳට අපි අර නිමිත්ත ගන්න හුරු කරන්නේ නිසායි. ඔන්න ඔය නිමිත්ත ගන්න හුරු වුණාමයි තේරෙන්නේ මෙයාට කැමැත්ත කියන එක මෙහෙ එකක්. ප්‍රතිගේ කියන එක එහෙම මෙහෙ එකක්. මේ ස්වභාවය අල්ල ගන්න පුළුවන්. ඒ සතිපට්ඨානේ වඩපු කෙනාට ඔන්න පුළුවන් මේ උත්තරේ. දැන් වඩන්නේ ඔය හුරුව ගන්න. එතකොට තමයි බාහිර කෙනෙකුට කැමති වෙන්න හෝ බාහිර කෙනෙකුට ගැටෙන්න බෑ. බාහිර කෙනෙකුට ගැටෙනවා බාහිර කෙනෙකුට කැමති වෙනවා කියලා මේ අපි තුල මෙහෙම ගතියක් මේ දැතියලා තියෙන කියන නිමිත්ත අවු වෙනවා තමයි. එතකොට තමයි මෙහි කෙලෙස් උස්සන්න වෙන්නේ. අපි අර ඊ චිත්තනුපසනාවට කිව්වා වගේ හිතහා සංසත්ත ධර්මයක් ඇටියටම හම්බෙන්නේ අපිට මේ ගතිය. ඒ විදිහට. ඒකයි තමන් තුල කාමච්ඡන්දේ ව්‍යාපාදයේ. එතකොට සන්තං වා අජ්ජත්තං තීන මිද්දං අජ්ජත්තං චීන මිද්දං පදං. නෝක තමයි හොඳටම දැනගන්න ඕනේ. තමා තුල තීන මිද්දේ තියනවා කියනවා. තීන මිද්දේ කියනකොට තීන මිද්ද. තීනේ කියන්නේ සිතේ නැලි ගතිය, මිද්දේ කියන්නේ කය නැලි ගතිය. තීන මිද්ද කියලා කියන්නේ සිත කය දෙකේ නැලි ගතිය. ශනිකව මේ දෙක හඳුනා ගන්න ඕනේ. එතකොට දැන් මේ වෙලාවේදී මේ සිතේ නැලි ගතිය තීනේ තියෙනවා. හිතේ නැලි ගතිය නැහැ මේ වෙලාවේදී කයේ නැලි ගතිය තියෙනවා. ඔය නැගිටින්න කම්මැලි වගේ තැන් වලින් අපිට හිතෙන්නේ දැන් මේ ඉරියව් Tamante භාවනා කරද්දී නැගිටින්න සම්මදී ඒ ඉරියව්වෙම ඉන්නවා. කයේ නැලි ගතිය. මේ අපහසු කයට පහත් නැහැ වගේ කියන්නේ. එතකොට මේ තීන විද්‍යාව කියන එක හොඳට තේරුම් කරගන්න ඕනේ. කය හිත කය දෙකේ නැලි ගතිය. අලස ගතිය. එතකොට ඒකෙදි හොඳට තේරුම් කරගන්න දැන් අපිට භාවනා කරන්න පුළුවන් මේ නමුත් ඉඳගෙන භාවනා කරන්න කියන්නේ සක්මන් කරන්න ගමන් බෑ වගේ ටික. මේක එහෙම කය මෙලි ගතිය නේද? චින්තනකින් තමයි තේරුම් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට නැත්තම් හොඳට භාවනා කරන්න පුළුවන්. නැගිටලා ඉඳගෙන භාවනා කරන්න ඒකට බෑ ටික හාන්සිලම කරන්න පහසුයි වගේ කියන තැනක. මේක තියම්මත්තම තියෙන විදිය. මේ වගේ තැන් වලින් අපි ඒක හඳුනා ගන්න ඕනේ. සිත කය දෙකේ මෙලි ගතිය කියන එක. එතකොට Taman තුල ඒ තීන මිද්දේ ඉකාසියුම් කරන දක්වා මහන්සියන තමා තුළ තීන මිද්දේ තියෙනවා කියලා හඳුනා ගන්නවා. එතකොට අනුපන්නස තීන මිද්දස උපාදෝ හොදි සංජපජානාති. නූපං තීන මිද්දේ උපදින්නේ නම් ඊට
හේතුව මොකද්ද කියලා දැනගන්න. මොකද්ද? ආරති තන්දි විජම්බිකා බත්ත සම්මදෝ හෝති කුසීතෝච ලීනත්තෝ කියලා ওই කාරණා ටිකක් තියෙනවා. කුසල ධර්මයන්ගේ නෙවෙයි. එතකොට අපි කිතින් ගත්තාම තීන නිද්ද කියන එක. කයේ නැලි ගතිය, සිතේ නැලි ගතිය. සිතේ නැලි ගතිය, කයේ නැලි ගතිය. එතකොට දැන් මේකට ඕනේ මොකද්ද? යෝනිසෝ මනසිකාරයේ වීර්යය. වීර්යය දෙආකාරයි. චෛතසික වීර්යය, කායික වීර්යය. එතකොට සිතේ නැලි ගතිය දුරු කරන්න චෛතසික වීර්යය කළ යුතුයි, කයේ නැලි ගතිය දුරු කරන්න කායික වීර්යය කළ යුතුයි. ඒ කියන්නේ දැන් සිතේ සීනේට හේතුව තමයි සීනේ කියලා කියන්නේ මොකද? කුසල ධර්මයෙන් ගෙනෙල්ලනවා. අරති. ඊට පස්සේ වැඩිපුර බත් කෑවහම බත් මතේ ඇති වෙනවා නම් ඔන්න කෑම අඩු කරන්න ඕනේ. මේ තීන මිදියේ තියෙන හේතු ටික බලා ගන්න ඕනේ. බඩ පිරෙන්නම කෑවහම බත් මතේ ඇති වෙනවා නම් බත් එක කලම් දෙල්ල වෙනවා නම් ඒකයි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පදන් වීර්ය කරන භික්ෂුවට හොඳට ආහාර අරගෙන තව 4-5 කිඩක් වළඳන් ඉතිරිය තියෙද්දිම නතර කරලා වතුර බොන්න. පදන් වීර්ය කරන භික්ෂුවට බොහොම පහසු වෙන්නේ පිටත පවතින. අපි අර කොතෙන්ද කාක සමාන තත්ත්ව වට්ටක අලංසාතක වගේ වලදලා හරියන්නේ නැහැ. නේද? මේ හතරක් දාලා තව දෙකක් විතර බුදුරජාණන් වහන්සේ කාලේ හිටියලු නේද? බමුණු 4 දෙනෙක්. 4 දෙනෙක්. ඒ 4 දෙනා වගේ කාලා හරියන්නේ නැහැ කියනවා. එතකොට ඒ විදිහට සීන මිද්දේ එක කොටසක් නැති කළ යුතුයි. ආහාර පාන බත් මත නිසා. ඊට පස්සේ අලස අපි කියමු නිදාගෙන ඉන්න ඉරියව්වේදී ඒ අලස භාවයේ ඉන්න එපා කියනවා. දැන් ආන්දර නැගිටින්න ඕනේ කියන වෙලාව තිබ්බොත් දැන් තොරට බැල්ලක වදිනවා. තව චුට්ටකින් නැගිටින්න ඒ විදිහට අලසකම ඉන්න එපා කියනවා. දින නිද්දේට හිතයි ඒකයි. ඒකෙදි පෙන්වන මොකද්ද? ශනිකවම කකුල් දෙක ටක් ගන්න බිමට තියන්න කියනවා. ඒ සිහි වෙනවත් එක්කම එක පිම්මටම නැගිටින්න ඕනේ. ඒ නැගිටිල්ල තමයි මේ නිද්ද දුරියන්නේ. පොඩ්ඩකින් නැගිටිනවා මේ කෝස් කරලා තියන නැගිටිනවා වගේ තැන් වලින් ගත්තම ඒව හඳුනා ගන්නවා. මේ තීන නිද්දේ ගතිය. තීන නිද්දේ තියෙන හේතු. එතකොට ඒකට වෙන්න මේකයි කායික වීර්යෝන් ශනිකවම. ඊට පස්සේ එකම ඉරියව්වක වැඩි වෙලාවක් ඉන්නකොට ඒ ඉරියව්ව නීවරණයට හිතෙයි. තීන නිද්දේ හිතෙයි. ඒ හින්දා සක්මන ඉඳගෙන සක්මනේ ඉඳගන්න. මේ ඉරියව් මාරු කරලා තියෙන එකට. ඊට පස්සේ ඔය කායික වීර්යය. කායික. ඊට පස්සේ චෛතසික වීර්යය. කුසල ධර්මයන්ගේ නොයැලෙන එක. එතකොට අධිචිත්තේ භාවනා යෝගිය නොයැලෙන එක. ඒකට චෛතසික වීර්යය කළ යුතුයි. චෛතසික වීර්යය කියලා කියන්නේ මේ හිතේ මෙලි ගතිය යන්න අෂ්ට සංවේග වස්තු තියෙන. ඒ අෂ්ට සංවේග වස්තු මෙනෙහි කළ යුතුයි. ජාති ජරා ව්‍යාධි චුති අපාය අතීත අපත්තක වට දුක්ඛ නිදානිය ආහාර ගවිත දුම සංවේග වස්තු නිමානියට. පාතසය මබිතේ ඉම විදින්නේ ආසේවතේ සතර මත හිත අභිලාෂී තත්පොරිසෝ පීඨං හතපාරිපන්ත චිත්තං සුඛම්මනේ විතමද සුඛෙන්ජ. එතකොට මේ අට වඩන කෙනා ශ්‍රේෂ්ඨ සබයකටපත් වෙනවා. එතකොට ඔය අතින් තියෙන්නේ මොකද්ද? මේ සංවේගය ඇති වෙන්නේ. මේ වගේ ස්වභාවයක මේ වගේ සසරක මේ වගේ ප්‍රයත්නක් තුළ නේද ඉන්නේ. ඒ නිසා මම වීර්ය කළ යුතුයි කියන වගේ තැනකින් ඊට පස්සේ ඒකත් යෝනිසෝ මනසිකාර්ය සත්‍වීර්ය. මේ වීර්යයට යෝනිසෝ මනසිකාර්ය ආවම උපාය වෙන්න ඕනේ ඒකෙදි. හැම වෙලාවෙම යෝනිසෝ මනසිකාර්ය කියන එක ගත්තාම අරගෙන ඊට ඉදිරියෙන් කරනවා පෙන්වුවාම ඒ කෙලෙස්ේ දුරු කරන්න මේ යෝනිසෝ මනසිකාර්ය පුදුම උපායක් කරලා තියෙනවා. දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවෙම. එයා හැම වෙලෙම සක්කෝ උජූත සූජූත කියලා සක්කෝ දක්ෂයෙක් විය යුතුයි. බොහෝ දක්ෂයෙක් වෙන්න ඕනේ. මේ නිවන් දකින්න කැමති කෙනා දක්ෂයෙක් වෙනවා කියලා කිව්වේ අර කියන්නේ ගැහුවක් ගන්නවා වගේ දැනකින් නෙමෙයි. මේ මොනවා හරි දෙයකදී හරි උපායශීලී. තීක්ෂණ. එතකොට දැන් වීර්ය යෝනිසෝ මනසිකාරය මෙයා හිත නැගිටවන්න පුදුම විදිහට වීර්යය කරනවා. අපි කියමුකෝ එහෙම නැත්නම්
ඕනේ විදිහට ගන්න. බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව ඇති වෙන අනන්ත බුදු ගුණ සිහි කළා මේ වගේ දුක් විඳලා මේ වගේ උත්මේක මේ දහම ගෙනත් දෙන්නේ මේ දුක්ඛ දුක්ඛතරෙන් ඈතර වෙන්න ඒ තරම් මේ වීර්ය කළ දුක් විඳලා මේ දහම ගෙනත් දීලා අපිට ලැජ්ජ නැද්ද මේ වගේ ප්‍රමාදී වෙන්න වගේ කියන තැනකින් සමත නිග්‍රහ කළ යුතුයි. ඒකයි දැන් හැම වෙලාවෙම සිත ඔසවා තබන්න කාරණා ටිකක් මම එදා මතක් කළා. මොකද්ද? මේ වීර්ය යෝනිසෝ මනසිකාරය ප්‍රීති සම්බුද්ධංගේ කියන ටික. එතකොට දැන් බුදු ගුණ වගේ සිහි කළ බුදුරජාණන් වහන්සේ කෙරේ ප්‍රීතියක් කැමැත්තක් ඇති කරගෙන ඒ තුලින් මේ සිත නැගිටවන්න පුළුවන්. ඒකෙදි සමන් හරි දක්ෂයෙක් උපායදී වෙන්න ඕන. දැන් මේ විදිහට වැරදි පැත්තම පෙන්නලා මෙයා නැගිටින්නේ නැත්නම් වැරදි පැත්ත පෙන්නන්නේ නැහැ. ඒ වෙලාවේදී අපි උපාය වෙනවා අනිත් පැත්තෙන් ඉන්න ඕනේ. දැන් සතර දුක බය මෙහෙම පෙන්නවා මෙයාට ගානක්වත් නැහැ. Tamanට හරියට තව කෙනෙකුට ගහන නැගිටිනවා වගේම නැගිටින ගතිය නැගිටින්න ඕනේ නම නැගිටින බව තේරෙන්න ඕනේ. ඒ හිතන හිතවිල්ලට Tamanට මේ කුසීතකම පවත්තන්න ලැජ්ජ වෙන්න ඕනේ. හැබැයි බැරි වෙන්න ඕනේ. මම ඔය කියන්නේ දැන් අභියෝගිත ගත්තාම බුදුරජාණන් වහන්සේ දැන් එහෙම ඔය කතා කරන්නේ ඉදා සාන්තිවාදී තාපස කාලේ අතපය කෑලි වලට කපද්දි මොන තරම් දුක් වේදනාවක් විඳින්නද අනේ මේ තරම් දුක් වේදනාවක් මේ සාන්ති පාරමිතාව පිළියේ මේ ධර්මය අවබෝධ කරගෙන අපි වගේ අය සසරෙන් විතර කරවන්නේ නේද කියලා ඔය වගේ බුදු ගුණ හිතලා මේ තරම් දුක් විඳලා මේ මහත්තුම නම් මේ දහම දුන්න වෙලාවේ අපි මේ වගේ ඉන්නවා නම් අපි වගේ මෝඩයෝ තව ඉන්නවද කියලා Tamanට දැනගෙන ඒ වගේ Taman ඔසවලට බීපින් තෙන්දු කරලා බුදුරජාණන් වහන්සේගේ දේශනාව හැම වෙලේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිග්‍රහ සහ අනුග්‍රහ වශයෙන් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණි නිග්‍රහ කළ යුතුට නිග්‍රහ නොකරනවා නම් අනව පග්ඝහ කළ යුතුට පග්ඝහ නොකරනවා නම් ඒ දුක්ඛ අදුක්ඛයටපත් වෙන්නේ නැහැ. එතකොට හොඳට අපි තේරුම් කරගන්න ඕන හැම තැනකටම අනුග්‍රහ දෙන දැක්විති හැම තැනකටම නිග්‍රහ දෙන කළ යුතුයි. නිග්‍රහ කළ යුත්තේ කොතෙන්ද සිතට මේ අනුග්‍රහ දැක්විය යුතු කොතෙන්ද සිතට කියන එක තේරුම් කරගන්න ඕනේ. තේරුම් කරගෙන නිග්‍රහ කළ යුතු තැනදී තව කෙනෙකුට බනින්නා වගේ හිතට දැනෙන්නේ. මේ මොකද මේ හිත කියන එකක් නෙමෙයි. ප්‍රත්‍යයෙන් උපදින එකක් හැමෝම. ඒ ප්‍රත්‍ය නිසා උපදින හිතට ඒ බඳිනකට. ඒ වීර්යයට අල්ලලා දුන්නාම ඒ වීර්ය චෛතසික යෙදුනහම ඒ වීර්ය චෛතසික ප්‍රත්‍යල උපදින හිත මේ කර්මන්නේ වීර්ය තමයි. එතකොට තියෙන විදිහ ගන්නකොට තියෙන ආලෝක සංඥා මේක නෙමෙයි. එතෙන්දී තේරෙන සනස ආලෝක නිමිත්ත ගන්න කියනවා. යත රත්ත්‍ය දිවා යත රත්ත්‍ය දිවා යත තත රත්ත්‍ය එකෙන් රෑ කායේදී දවල් වගේ නිමිත්ත ගන්න කියලා. එතකොට දවල් කාලේදී ඔය පහන් වල නැත්නම් හිරියදී තියෙන නිමිත්ත සිහි කරන්න කියනවා රෑ. ඒ වෙලාවේදී ඒ වගේ ආලෝක සංඥාව ඕනේ ඒ පිළිම දිගුරු කරන ඔය මම කියන්නේ භාවනා කරනකොට ලයිට් එක දාලා තියන්න කරුවලේ තියෙන විදිහට හිත වැඩි ආලෝක සංඥාව පිළිම දිගුරු වෙනවා කියලා ඒකෙන් මේ තීන මිද්දේ මතු නූපදින සෑහනටපත් වෙන්නේ Taman තුල ආලෝක සංඥාව උපන්නා. ඒිට මෙහා ආලෝක සංඥාව ආලෝක සංඥාව උපකාරයි තීන මිද්ද දුරු කරන්නේ. ඒ කියන්නේ අඳුරු ස්ථානවල ඉන්නේ නැතුව ආභෝකාසිකාංගේ හැම සමාදන් වෙන්න කියලා කියන ওই චරිතනානත්වයේ මතන්නේ ගොඩක්. එතකොට එලි මහානක ආලෝකයේ තියෙන තැන් වල අසුරු කරන ওই වගේ උපාය සිදු වුණොත් තීන මිද්ද. එතකොට මෙන්න මේ වගේ තීන මිද්ද හඳුනගෙන උපන්න තීන මිද්දේ නැති කරන්න වීර්යය කළ යුතුයි. කායික හෝ චෛතසික වීර්යය කළ යුතුයි. එතකොට නූපන් තීන මිද්දේ ඇති වෙන්න හේතු තමයි සත්මතය, අරතිය, තන්දිය, විජම්බිකා ඔය වගේ කම්මැලිකම, කුටිතකම, කුසල ධර්ම නොලීම කියන ගති මේ තීන මිද්දේ තියෙන හේතු. ඒවා ටික
නැති වෙන්න ඕනේ. මේ ආයතන අනුපාදෝ හොති මේ ප්‍රථම ධ්‍යාන මට්ටමට යනකොට මේ තියෙන නිද්දේ මතම උපදින් සාක්ෂියටපත් වෙනවා නේද කියන මට්ටම දැනගන්න ඕනේ. සන්තං වාජ්ජත්තං කුක්කුච්ඡං අත්තිනේ අජ්ජත්තං කුක්කුච්ඡන්ති පජානාති. ඒක කුක්කුච්ච කියලා කියන්නේ මෙතෙන්දී විතුරුණු ස්වභාවය. එතකොට අර පෙන්වන්නේ අලු ගොඩකට පොල්ලකින් ගහුවාම යන්තේද අන්න ඒ වගේ මේ කුක්කුච්ච ස්වභාවය. උද්දච්ච කුක්කුච්ච. එහෙම උද්දච්ච. කුක්කුච්චෙන් කුකුල. එතකොට මෙතෙන්දී උද්දච්ච කුක්කුච්ච දෙකක්. කුක්කුච්ච කියලා කියන්නේ කුකුස් කියනකොට ඕකේ කාරණා දෙකක් තියෙනවා. දැන් කුකුස් කියලා එකක් තියෙනවා. ඒක නෙමෙයි මේ කරන දැන් ඒකට කියනවා කාංකා කියලා. බුද්ධේ කාංකති ධම්මේ කාංකති බුදුරජාණන් වහන්සේ කියේ කුකුස් කරනවා කියන අදහසින් අපි කතා කරන්නේ. නමුත් එතනදී ඒක නේ අර චූටි තැනදී සැක කරන හිතන සංඛාරයව තහවුරු කරලා කියලා නම දෙන්න හැම තැනකදී චූටි තැනකදී මේක අවතන් ගන්න. කියන තැනකින් සංඛාර. ඉතින් මේ රේවතහවුරුව හැම තැනම කුකුස් හින්දා යාට සංඛාරයට කියලා නම ගන්න මන්දේ. සැකසංකා දුර. එතකොට මෙතෙන්දී ඒ වගේ එකක් නෙමෙයි මෙතෙන්දී උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ දැන් සිතේ විසිරුණු හා බව හා බැඳුණු කෙසේද යන ගතිය. හරියයිද මොනයි අනේ වගේ ගතිය. එහෙම නැතුව මෙතෙන්දී කුකුස් කියන තැනදී අර බුද්ධ ආදී අටතැන කෙරෙහි තියෙන සැකේ විචිකිච්ඡාව වගේ තියෙන තැනකින් යෙදෙන කෙසේද ගතිය කියන තැනකින් දකින්න එපා. මෙතනදී නීවරණයක් කොට දකින්න. මේකදී ඒ කාරණාව දකින්න වෙන කෙලින්ම මේ කුක්කුච්චේ තියෙන උද්දච්ච හරහා විසිරුණු බව හරහා. එතකොට ඒකයි මේ කාරණාවට තියෙන්නේ එකම කමටහන. ඒ උද්දච්චය කියන උද්දච්ච කුක්කුච්ච දෙක එකට තියෙනවා. ඒ හින්දා එකම ප්‍රත්‍යයයි තියෙන්නේ. අපි කෙටියෙන් ගත්තාම උද්දච්ච කුක්කුච්ච කියනකොට හිතේ විසිරුණු ස්වභාවය කියන තැනින් දැනගන්න. දැන් මේ හිත විසිරුණු ස්වභාවය යුක්ත සිතයි මේ උද්දච්ච කුක්කුච්ච. නොයේ කුකුස් ඇති කරන්නේ නොයේ විසිරුණු ගතිය නිසාමයි. විසිරෙන ගතිය ඇති වෙන්නේ නොයේ කුකුස් ස්වභාවය නිසාමයි. ඒ කෙසේද කියලා විමසන ගතිය වගේ මෙතෙන්දී සැක කරන ගතිය නේ කුක්කුච්ච කියලා කෙසේද කියනවා වගේ එකක් කාලා බලන්න ඕනේ මේකත් කාලා බලන්න ඕනේ අරකත් බලන්න ඕනේ වගේ කියන තැනකින් ඇති වෙන ගතියක් මේකෙන් කියන්නේ. දැන් අරමුණු වල නිකන් හොයන නැවුම් ගතියක් හොයන ගතිය කියන වගේ ඒකයි මේ හිත නිතරම හිතන්නේ. එයා අන්න ඒ වගේ සිද්ධියකින් මේකෙන් කියන්නේ ඒකයි මම කියනවා අර කාංකා කියන තැනකින් මේ එහෙම නැත්තම් කතා කළ නොකළ වගේ කියන තැනකින් දකින්න එපා මේ කෙසේද කියන සිද්ධිය. ලබන සවිදන් භාවනා කරනකොට සතරක් සමාධියක් හොයනවන මුන්න ඒකත් ඇවිල්ලා ඒ උද්දච්ච කුක්කුච්ච. මෙහෙම සතරක් ඇති වෙයිද මෙහෙම අර යාළුවෝ මෙහෙම පා වෙන ගැටියක් මේ වගේ වුමත් තියෙනවනේ. නීවරණ උනත් නැති නීවරණයක් හොය ඉන්නවනේ ඒක. එතකොට මෙතෙන්දී ඇත්ත එකක් හොයන්න කියන්නේ ඇත්ති බව හඳුනා ගන්න. එතකොට අන්න ඒ වගේ කියන්නේ අරමුණක තන් අලුත් ස්වභාවය කියන වගේ තේරෙනවා මේ කියන්නේ මට උකට කියන්නේ. දැන් අපි කියන්නේ හිතේ ස්වභාවයේ අපි මේව ගත්තොත් දැන් මේකනොත් ආන්නේ ඒක තමයි කියන්නේ බලනවා වගේ තැනකින් වගේ තියෙන්නේ. දැන් අපේ හම්බන්දට ගියාම දොඩල් ගන්න. දොඩල් එක සාම්පල් තියලා තියෙන එක જાතියෝද. මේකනුත් කාලා බලනවා මේකනුත් කාලා බලනවා. මොකද මේක හොඳයි. මේක හොඳයි කියලා හොඳයි ගත්තා කොහොමද කෙසේද අන්නේ ඒ ගතියනේ මේ සිතේ විසිරීමට ගිහිල්ලා තියෙනවා. අන්න ඒ වගේ තැනකුයි මේ කුක්කුච්චේ කියන එක දකින්නේ. එතකොට ඒකයි උද්දච්ච කුක්කුච්ච කියන දෙක උනොන්ට සමීපව යන්නේ. ඒකේ ලක්ෂණය තමයි අලු ගොඩකට පොල්ලෙන් ගහුවාම විසිරෙනවා වගේ සිතේ විසිරිච්ච ගතියක් ඇති වෙලා තියෙනවා. ඒකට අර මම අපේ භාෂාවෙන් කියන හිතේ කතා කරන ගතිය. තනියම ඉඳ බෑ හිතේ කතා කරන ගතිය. මේ විසිරුණු මනසක ස්වභාවය.
ඊට පස්සේ විචිත්ත මනස හඳුනා ගන්න තියෙන තව ලක්ෂණයක් තමයි හැම වෙලේම බාහිර අරමුණේ ඉන්නේ. බාහිර අරමුණේ ජීවත් වෙන. විසිරුණු මනස ලක්ෂණය තමයි ඒක. බාහිර අරමුණේ කියන්නේ බාහිර තියෙන දෙයක් හෝ ගයක් හෝ හද ඉන්නේ හැම වෙලේම. ගයක් හෝ හදමින් ගොඩනැගිල්ලක් හෝ හදමින් කුඹුරක් හෝ කොටමින් මෙහි නතර වෙලා මෙහි නෑ බාහිර වැඩ කර කර තමයි ඉන්නේ. හැම වෙලාවෙම දෙයක් සාකච්ඡා කරනවා. ඉන්නේ කොහේ බාහිරමයි ඉන්නේ. විසිරුණු මනසක ලක්ෂණය. හැම වෙලාවෙම නොවිසිරුණු හිතක ලක්ෂණය තමයි හැම වෙලේම තමයි. එතකොට ඒ විසිරුණු මනසට තමයි උද්දච්ච කුච්චය කියලා කියන්නේ. ඒ ස්වභාවය Taman තුල තියෙනකොට මේ විසිරුණු බව මේ උද්දච්ච කුච්චය කියලා හඳුනා ගන්නවා හොඳට. ඊට පස්සේ Taman තුල ඒ ස්වභාවය නැත්තම් දැන් Taman තුල නැහැ කියලා දන්නවා. එතකොට ඒ උද්දච්ච කුච්චය ඇති වෙන්න හේතුව මොකද්ද? සමත නිමිත්තක් කට හිත හුරු නොකළ බව. සමත නිමිත්ත ආශේවනේ නොකළ බවයි අයෝනිසෝ මනසිකාරය තවත් කාරණාවක් තියෙනවා. දැනට ප්‍රධානම විශේෂම දේ තමයි සමත නිමිත්ත අභාවිත බව සහ අයෝනිසෝ මනසිකාරය. එතකොට තමන් දන්නවා මේ හිතේ විසුණු බව කියන එක මේ විසුණු බව කියන මොකද්ද? චිත්ත සමතය ඇති වෙන සමත නිමිත්තක් නොදුව නිසා ආශේවනේ නිතරම ආශේවනේ නොකරන නිසායි කියන කාරණාවේ තේරුම් ගන්න. මේකත් නීවරණය. මේ අද අපි ඔක ධර්මතාවයක් හැටියට හිතාගන්නේ. මේවා මිනිස්සෙක් හැටියට අපි හිතිය යුතුයි, හිතලා ක්‍රමානුකූලව කළ යුතුයි. වගේ තැනකින් අපි කෙලෙස් සාධාරණීකරණය කරගෙන තියෙන ගොඩාක්. නමුත් මේවා කෙලෙස් මට මතක් වුණා සාන්නහගෙන කියන කතාවක් කරන මිනිස්සෙක් ඉඳිල්දී වැඩ කරන්නේ ජීවත් වෙන්න වැඩ කරන්නේ ඉන්න රැටක් කරන්නේ ඒක ප්ලෑන් කරනවා. අසහන කරන ජීවත් වෙන රසව කරනවා වගේ. එතකොට අපි කෙලෙස් සාධාරණීකරණය කරගෙන තියෙනවා බොහෝ දුරට. කොහොමද මේවා ඉතින් අපි කළ යුතුයිනේ, මේවා හිතිය යුතුයිනේ වගේ තැනකින්. නමුත් ඇත්තටම අපි කළ යුත්තෝක නෙමෙයි, අපි හිතිය යුත්තෝක නෙමෙයි. ඒ මිනිස්සෙක් හැටියට බුද්ධෝත්පාද කාලයක් ලැබුණු කෙනෙක් හැටියට ධර්මයක් ලැබුණු කෙනෙක් හැටියට හිතිය යුත්තේ කළ යුත්තේ මෙන්න මේකයි කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. අපිට මේ දෙන තීරණ ඔක්කොම අවිද්‍යා සංඛාරයන්ගේ දෙන තීරණ. මායාවේ පැත්තේ. එතකොට ඒ නිසා ඒව කොච්චරවත් අතහැරලා හිතන එක හැම වෙලාවෙම Taman තුල උද්දච්ච කුච්ච කෙසේද යන ගතිය හා ඇති විසිරුණු ස්වභාවය කියනකොට ඒ බව හඳුනගෙන Taman මොකද කරන්න ඕනේ? දන්නවා මේ සමත නිමිත්ත භාවිත නොකළාම යෝනිසෝ මනසේ නැති වුනහම ඇති වෙන ධර්මතාවය. එතකොට උපන්න උද්දච්ච කුච්ච නැති වෙන්නේ කොහොමද? මේ සමත නිමිත්ත සේවනය කළාම. එතකොට කියලා දැනගෙන තමා තුළ උද්දච්ච කුච්ච නැත්තම් නැති බවක් දන්නවා. දැන් නම් මංගාව නැහැ කියන තැන දක්වාම දකින්න පුළුවන් මට්ටමට මේක කරනවා. ඊට පස්සේ අනුපන්නසෝ උද්දච්ච කුච්ච ආයතන අනුපාද හෝති පංචපදානාති. මෙන්න මේ අංග පහකින් යුක්ත සමාධිය ලැබුණු දවසට මේ අංග පහ මේ පොදුන්ගතටපත් වෙනවා නේ කියන මතක ගන්න. ඊට පස්සේ සන්තං වාජ්ජත්තං විචිකිච්ඡං අත්තිමේ වාජ්ජත්තං විචිකිච්ඡන්ති පජාන. තමා තුළ යම්ම විචිකිච්ඡාවක් තියෙනවා හොඳට ඒක හඳුනා ගන්න. තමන්ට බුදුරජාන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයේ රත්නයේ කෙරෙහි ශික්ෂාවන් කෙරෙහි තමන්ගේ පෙරාත්ම භාවය ගැන මේ කුමන ධර්මයක් ගැන හෝ විමතිය තියනවාද කියන එක ගැන තමන් හොඳට පරීක්ෂාකාරී වෙනවා. එතකොට එහෙම සැකයක් තියෙනවා නම් විචිකිච්ඡාවක් තියෙනවා නම් තමන්ට මෙන්න මේ කාරණාවේ අපහැදිලි බවක් තියෙනවා. මේ කාරණාවෙන් නොතේරෙන තැනක් තියෙනවා. මේ කාරණාවේ නොහැටිච්ච ගතිය, සැකෙන්නේ නැති ගතියක් තියෙනවා කියලා කියනවා. එතකොට නූපං විචිකිච්ඡාව උපදින්නේ කොහොමද කියලා එයා ගන්නවා. නූපං විචිකිච්ඡාව උපදින්නේ මොකද? කල්යාණිත අසුර නැතිකම, පරිපුච්ඡ ප්‍රශ්න ඇහිම නැතිකම, එතකොට
ඔකට කියනවා මේක බලලා කියනවා කාරණා පහක්ද කොහෙද තියෙනවා. මේ කාරණා පහක් තියෙනවා මේ විචිකිච්ඡාවට. මේකටම තියෙනවා කාරණා 4 5 තියෙනවා. පහ ගන්න තියෙන මේ හැම එකකටම. ඒ ටික අරගම වෙනවා පෙන්නන මේක මේ හැම එකකටම නිවර්ණ ධර්මයේ උකට තව බලා ගන්න පුළුවන් සංයුක්ත නිකායේ නිවර්ණ සංයුක්තයක් තියෙනවා. අන්න ඒ නිවර්ණ සංයුක්තය බලාගත්තාම මේවට උපමාත් එක්කම හැම නිවර්ණයන්ට උපමාත් එක්කම තියෙනවා. ඒ විදිහට බලාගෙන මෙතෙන්දි තියෙන විශේෂම කාරණාව තමයි හිතේ ඒ ගතිය හොඳට අල්ලගන්න කියන්නේ. හිතේ ඒ ස්වභාවය හඳුනා ගන්න. හිතේ ස්වභාවය අල්ලගෙන ඒ හිතේ ස්වභාවයට මෙන ඒක සිඳින්න. කෙටි අර්ථය තමයි මේ ධර්මතා පහ ගත්තාම මේ ධර්මතා පහ ගැන හොඳට නිමිති ගැනීමේ හැකියාව. ධර්මතා පහ යම් යම් වෙලාවක තමන්ගේ මනස තුළ තියෙදි දැන් මෙන්න මේ නීවරණේ නේද මේ තියෙන්නේ කියන තැනකින් අල්ලගන්න පුළුවන් ගතිය. ඊට පස්සේ එහෙම දැනගෙන ඒ නීවරණේ එතනින් රැස් යුතුයි. එතකොට මේ මුල් කොටස තියෙන නීවරණ ධර්ම දුරු කරන්න බෑ. එතකොට මෙන්න මේ නීවරණ ධර්ම ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙති බහිද්ධා ධම්මේසු ධම්මානුපස්සී අජ්ජත්ත බහිද්ධා ධම්මේ ධම්මානුපස්සී සමුදය ධම්මානුපස්සී වා ධම්මස්මින් විහෙති වය ධම්මානුපස්සී ධම්මස්මින් විහෙති සමුදය වය ධම්ම. ඒතකොට යම් නීවරණයක් ඇති වුනහම ඒකේ ඇතිවීම දන්නා මේ මනෝ ස්පර්ශ නිසා හටගත් එකක් නෙවෙයි මේ මනෝ ස්පර්ශ නැති වෙනවා නේද කියලා ඒ නීවරණය ඇති වෙන්නේ ඒ ධර්මාරම්මණයට ප්‍රත්‍ය බලනවා. ඒ ප්‍රත්‍ය නිසා හටගත් එක ප්‍රත්‍ය නැති වෙනවා කියලා බලනවා. එතකොට අනුන් අරමුණු කරගෙන හෝ තමන් අරමුණු කරගෙන හෝ යම් නීවරණයක් ඇති වුණොත් මේ හැම නීවරණයක්ම ඇති වෙන්නේ මේ විදිහට නේද කියන කාරණාවෙන් ඇතිවීම නැතිවීම ගැන බලන්න. එතකොට බයිද්දා කියන අනුන්ගේ මෙතන සනස කාරණා දෙකකින් අනුන්ගේ කියනකොට බොහෝ දුරට ගන්න ඕනේ අපිට කෙනෙකුට තරහ ගිහිල්ලා වගේ කියන තැනක් අපිට පේනවා. එතෙන්දී අපිට පේන්න ඕනේ කෙනෙකුට තරහ ගිහිල්ලා නෙමෙයි මේ දැන් මේ සිතේ මෙන්න එතන තියෙන මෙන්න මේ පටිඝ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත් නිසා මේ පටිඝ ස්වභාවය ඇතිවලා නේද කියලා ඒ ධර්මතාවය හම්බ වෙනවා. කෙනෙක්ගේ කාමච්ඡන්දේ අහවලනම් මහා කෑදරයි වගේ තැනකින් අපිට හිතනකොට මේ බුද්ධිලේදී කෑදරකම කෙනෙක්ගේ කෑදරකම නෙමෙයි මේ කාමච්ඡන්දේ කියන මේ ධර්මතාවය නේද කියන නෝනෙන්න ඕනේ අපිට. එතනද මෙතන තියෙන සත්පුද්ගල භාවය දුරු කරන්න බලා ගන්න. එතකොට සන්තං වාජ්ජත්තං කියලා කියන්නේ තමන් තුළ කාමච්ඡන්දේ බලනවා අජත්තංවා බහිද්ධා කාමච්ඡන්දේ බලනවා අර විදිහට තමන්ට බාහිර තියෙන කෙලෙස් තමන්ගේ දුරු කර ගැනීම සඳහා. මෙන්න මේ විදිහට මේ දෙයාකාරයෙන් බලන්න ඕනේ. එතකොට එතන දන්නවා ප්‍රත්‍යයෙන් සම්මුතිය ස්පර්ශ නිසා මේ ධර්ම හටගන්නවා. එතනද ඒ මනෝ ස්පර්ශ නිසා හටගෙන තියෙනවා. හැම වෙලේම බාහිර ධර්මයක් නැහැ කියන එක නෙවෙයි බාහිරද සත්‍ය පුද්ගලයක් නෝ ධර්මතාවයක් කියන්නේ. ආධ්‍යාත්මිකද සත්‍ය පුද්ගලයක් නෝ මේ වගේ හේතුඵල ධර්මයක් කියන්නේ. ඒක හේතුඵල ධර්ම තමයි. හේතුඵල ධර්ම ගත්තාම ආධ්‍යාත්මික හේතුඵල ධර්ම බාහිර හේතුඵල ධර්ම කියලා එකක් නැහැ. එතෙන් දෙනකොට ආධ්‍යාත්මික බාහිර බෙදන්න බෑ. කෙලෙස් වලට ආධ්‍යාත්මික බාහිර බෙදන්න වෙන්නේ ආධ්‍යාත්මිකවත් බාහිරවත් කියන දෙකේම හේතුඵල ධර්ම බලනකොට හේතුඵල ධර්ම දෙකට බෙදන්න බෑ. එකම හේතුඵල ධර්ම නම් ධර්මතාවයෙන් එකයි. කියන තැනකින් ඉස්සෙල්ලා අපිට. එහෙනම් විදර්ශන මේ ටික විදර්ශන හැමදේම එතකොට මේ ධර්මාරම්මණයෙන් ඇතිවෙන්න හේතු හැම වෙලේම මේ මනෝවිඤ්ඤාණ සම්පස්තයකින්ම කෙලෙස් ඇති වෙනවා. පංචායතනේ පංච ස්පර්ශයෙන් කෙලෙස් ඇති වෙන්නේම නැහැ. මොකද රාග දේශ මොහ නෙවෙයි ඒවා. මනෝවිඤ්ඤාණ සම්පස්තේ හරහමයි හැම කුසලයක්මත් හැම කෙලෙසයක්මත් ඇති වෙන්නේ. එතකොට මේ මනෝ ස්පර්ශය නිසා ඇති වෙනවා. මෙන්න මේ විදිහට සමුදය ධම්මනුපස්සීව වය ධම්මනුපස්සීව මේ විදිහට. එතකොට සත්‍ය පුද්ගලයෙකුනෝ ධර්මතාවයන් පමණක් ඇත්තේ යන සිහිය හොඳින් එළඹති කියලා. මේ ධර්මතාවයක් කෙලෙසියක් නිවර්ණය කියන ඒද පුද්ගලයෙක් කෙනෙක් නෙමෙයි මේ ප්‍රත්‍ය. මේ ප්‍රත්‍ය නැතුව මේ නිවර්ණ නැහැ. කියන දැනකින් දන්න හින්දා ප්‍රතිපදාව හම්බ වෙන යාට එහෙනම් මේ ප්‍රත්‍ය නැති වෙන විදිහට කටයුතු කළාම මේ නිවර්ණ මිදුනේ. ඒක ඊට පස්සේ සත්‍යපත්ත නිරෝධ ගාමී ප්‍රතිපදාව මොකද ආර්ය අෂ්ටාංගය. එහෙනම් මේ විදිහට ඉඳ කියලා තුවන්නේද මේක නූපදවන්නේ.
කියන දැනකට එනවා උත්තරයක්. එතකොට මේ ඔක්කොගේම අන්තිම උත්තරය එනවා ආර්ය අෂ්ටාංග මාර්ගය. එතකොට මේ ඔක්කොම මේ හැම එකක්ම කරන්න පුළුවන් මේ විදිහට කරලා. කියන කෙනෙක්. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න තියෙන කාරණා ටික දන්නවා මේ පරාසය. රූපය ගැන දන්නේ නැතුව වේදනාව සංඥාව සංකාර විඥානය කියන ස්කන්ධ ටික හඳුනන්නේ නැතුව ස්කන්ධයන්ගේ හේතුඵල ධම් පටිච්චසමුප්පාද ස්වභාවය දන්නේ නැතුව සත්‍ය මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන එකක් ලැබෙන්නේ. චතුරාර්ය සත්‍ය කියන එක අවබෝධ කරගන්න මේ ටික දැනගන්නවා කියන එක මේ සමාධි කියන එකේ ලැබෙන්නේ. ඒක භාවනා ඒක නැත්නම් ඒක දර්ශනය. එතකොට ඒ දර්ශනේ යෙදෙන්නේ මෙන්න මේ තැන් වලයි කියන කාරණාව. මෙන්න මේ කාරණා ටිකේ මේ දර්ශනේ යෙදෙන්න ඕනේ කියන දැනුම මෙන්න මේ සත්‍යපට්ඨානේ හරහා. රූපය කියන එක රූපී ඇතිවීම නැතිවීම වෙනකොට හොඳට පේනවා සත්‍යයක් කොහොම පුද්ගල නෙමෙයි අනාත්ම ධර්මතාවයක් තියෙනවා. මෙන්න මේ ස්වභාවය දැනගන්නයි දැන් එහෙම යන්න වෙන්නේ. කියන වගේ ටික පෙන්වන්නේ එතෙන්. ඉස්සෙල්ලා යථා ස්වභාවය පෙන්වනවා. යාවදේ ඥානමත්තය ප්‍රතිසතිමත්තය අනිශ්චිතෝච විහෙරති දුනච්චකින්ච ලෝකේ උපාදීති. මේ ලෝකේ කිසිම නිවර්ණ ධර්මයක් ආත්ම වශයෙන් ගන්නෙ නැහැ. ලෝකෙ කිසිම දෙයක් නිවර්ණයෙන් ආත්ම කොට ගන්න. එතකොට මනෝ විඥාන සම්පත්. ඒිට මෙහා කිසි ආයතනයක නිවර්ණ ධර්ම ඇති වෙන්නේ නැහැ. ඉතින් ඉතුරු එක නම් ඉතුරු එකත් අපි කරමු. මේ ස්කන්ධ පුණ්‍යපරම් බික්ඛු ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ගද පංචසු උපාදානස්කන්ධේ. ඒතර පංච උපාදානස්කන්ධේ කතංචකන වික්ඛේ ධම්මේ ධම්මානුපස්සී විහෙරති. පංච උපාදාන එතකොට පංච උපාදානස්කන්ධ ධර්මයන් අනුව බලමින් වාසය කරනවා. කොහොමද පංච උපාදානස්කන්ධයන් අනුව බලමින් වාසය කරන්නේ? ඉද බික්ඛු ඉති රූපං ඉති රූපස සමුදය ඉති රූපස අට්ඨංගම. ඉති වේදනා සමුදය ඉති වේදනා අට්ඨංගම. ඉති සංඥා සමුදය ඉති සංඥා අට්ඨංගම. ඉති සංඛාරා සමුදය ඉති සංඛාරා අට්ඨංගම. මොන දැන් කායानुපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන කියලා ඔය කරපු මුල් ටිකේ කරපු ටිකම එකට එකතු වෙලා හම්බෙන මෙතන. පංච උපාදානස්කන්ධය කියනවා. ඉති රූපං කියනකොට දැන් හොඳට එයා කය ගැන දන්නවා. දැන් අපි මෙතෙන්දී ගන්න ඕන ඉති රූපං කියලා කියනවා. රූපය කියන්නේ මොකද්ද? චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතානං උපාදාය රූපං. සතර මහා ධාතුන් නිසා පවත්නා උපාදාය රූපය හැකන දිවනාසය ශරීරේ කියන මෙන්න මේ ටික මේක රූපය. එතකොට ඉති රූපස සමුදය මෙහෙමයි රූපය ඇති වෙන්නේ. කන බොන ආහාර නිසා රූපය ඇති වෙනවා. ඉති රූපස අත්ංගව ආහාර නැතිව රූපය නැති වෙනවා. එතකොට මේ වගේ වේදනා සංඥා සංකාර කියන මේ වේදනා සංඥා සංකාර ස්පර්ශ නිසා ඇති වෙන ස්පර්ශ නැති වෙනවා. එතකොට විඥානේ චක්කුසෝත ගාන ජීව කාය මේ විඥානේ නාම රූප නිසා විඥානේ ඇති වෙනවා. නාම රූප නිසා විඥානේ නැති වෙනවා කියලා ස්කන්ධ පංචකය ඇතිවීම නැතිවීම දන්නවා. දැනගෙන මේ ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් නුවණින් බැලිය යුතුයි. නුවණින් මෙනෙහි කරලා බලන්න ඕනේ. එතකොට ඒක තමයි දැන් රූපං ඉති රූපං කියනකොට ඉති රූප සමුදය කියනකොට දැන් රූප කියනකොට හොඳට තේරුම් කරගන්න ඕනේ. රූප කියනකොට සතර මහා ධාතු උපාදාය රූප. සතර මහා උපාදාය රූප කියලා කියන්නේ ඇහැ. එතකොට ඇහැ කියන්නේ මොකක්ද? චතුර්ණං මහ භූතානං උපාදාය ප්‍රසාද අත්භව පරියාපන ආත්මභාවය අනුගිය උපාදා මහ භූතයන් නිසා පවත්නා වූ ප්‍රසාද වූ ස්වභාවයක් වෙනම මේකයි ඇහැ. එතකොට ඒක තේරුම් කරගන්න ඕනේ. ඇහැ කියන එක අනිදර්ශන එකක්, සප්පටිජ එකක්. මේ විදිහට මේ අර අපි කලින් ওই රූප ටික කරලා තිබුණා හොඳට ඒ දැනුම තියෙනවා. සාමාන්‍ය මෙහෙම දෙයක් උදල් තියෙනවා නේද? කොහොමද? දැන් ඔතන අපේ පොත්පත් වල දැනගලා තියෙනවා ප්‍රසාදය කියලා කියන්නේ මේ හැදෙන උකුණු හිතක් විතරක්
විතරයි. බුදුරජාණන් වහන්සේ ප්‍රසාද කියලා උතර වෙන්නේ නැහැ නෙමෙයි. ඔව්. නෑ මෙතෙන්දී මෙහෙම කාරණා ලැබෙනවා. දැන් අපිට චක්කු ධාතු කියනකොට අපිට ඇහැ කියන එක මෙන්න මේ ධාතු අර්ථයෙන් අවබෝධ වෙනවා. අන්තිමට අපිට මේ සංකත ධාතු අසංකත ධාතු කියන ධර්මතා දෙකක් අවබෝධ කරගන්න තියෙනවා. ධාතු එක එක පරියායකින් යනවා. එතකොට දැන් අද තාම අපිට රූප හැටියට හම්බ වෙනකොට දැන් අපිට ඇහැ කියන එක වස්තුවක් හැටියට තියෙන දෙයක් හැටියට අහු වෙනවා. එතකොට ඒ තියෙන අද අපිට හම්බ වෙන ඒ වස්තුව තමයි අපි බුදුරජාණන් වහන්සේ කියපු විදිහට බලන්නේ. ඒ බලනකොට අද අපිට හම්බ වෙනවනේ ප්‍රසාදයක් වූ උකුණු හිතක් පමණ තියෙන මෙන්න මේ වගේ දෙයක් කියලා අද අපිට හම්බෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මට්ටම අපිට සාක්ෂාත් වෙන්න මේ ඇහැ කියන එක පෙර නොතිබීම හටගන්න එකක්, විතර නැතුව නිරුද්ධ වෙන එකක්, තමා තුල තියෙන එකක්, දකින්න බැරි එකක්, මේ කියන වගේ ලක්ෂණ ටිකකින් මේ ඇහැ කියන එක පරිණේ වෙන්න ඕනේ. එතකොට මෙතනදී දැන් මේ සතිපට්ඨාන දිනම් ඒ වගේ ගැඹුරු අර්ථයකින් නෙමෙයි මෙතෙන්දී සාමාන්‍යයෙන් කියන්නේ අපි කියමු සම්පූර්ණ ශරීරයම අරගෙන මේ රූපයම අරගෙන ඉති රූපම් මේ ඇහැ කන දිව නාසය ශරීරයේ සහිත මේ රූපේ ගත්තා මේ රූපේ කන බුන ආහාර නිසා තියෙනව නේද කියන කාරණාවකින් එතකොට අපිට යම් අරමුණක් විඳින්න හඳුනන්න පුළුවන්කම ඇති වෙන ස්පර්ශය නිසා නේද. එතකොට හොඳට දන්නවා තමයි ඇහැ නිසාම රූපය හදලා රූපේ නිසාම ඇහැ හදලා යෙදෙන නිසාම හිත හැදිලා මේ ඕනෝන්ට උපකාර උපස්ථාන මේ ස්පර්ශය කියන එක අවස්ථාවට හටගත්තා. ඒ ස්පර්ශය නිසා උපන්න මේ වේදනාව සංඥා සංකාරයක් කියන්නේ. එතකොට මේ එකක් බිඳුනොත් ධර්මතා තුනක් බිඳින, ධර්මතා දෙකක් බිඳුනොත් ධර්මතා තුනක් බිඳින, ධර්මතා තුනක් බිඳුනොත් ධර්මතා තුනක් බිඳින. එතකොට මේ ධර්මයේ නැති වුණොත් මේ ධර්මයේ නැති වෙනවනේ කියන තැනකින් බැලිය යුතුයි. මේ වගේ අන්තිමට මේ පංච උපාදානස්කන්ධයත් උපාදානස්කන්ධය ඇතිවීමත් නැතිවීමත් බලනවා කියන තැනකට එනකොට දැන් මෙතනදී කාරණා කීපයක් මෙච්චර තමන් තුල තියෙන වේදනා සංඥා ඒ කියන්නේ රූප වේදනා චිත්ත ධම්ම කියන කාරණා ටික තේරුණා. දැන් මේ තේරුම් ගත්ත ධර්මතා ටික හරහා නීවරණ ධර්ම ඇති වෙනකොට මේ දැන් පෙනෙනවා ඇහෙනවා කියන ධර්මතා ටික තේරුම් කරගන්න පුළුවන් විදිහ මේ පංච උපාදානස්කන්ධය කියන්නේ. අපිට යම් වස්තුවක් පෙනෙනවා කියන තැනක තියෙන්නේ මොකද මේ ස්කන්ධ පංචකය කියන කාරණාව. අපිට යම් ස්කන්ධයන්ගේ පහළවීම කියලා කියන්නේ යම් වස්තුවක් පෙනෙනවා. ස්කන්ධයන්ගේ පහළවීම කියන්නේ ඇහෙනවා. එතකොට මේ පෙනෙනවා ඇහෙනවා දැනෙනවා දැනගන්නවා කියන කාරණා ටික ඇති වෙන හා නැති වෙන හැටි පෙන්වන්නේ පංච උපාදානස්කන්ධය ඇති වෙන නැති වෙන පෙනෙනකොට මෙතනදී. එතකොට ආපහු දැන් වෙනම සත්‍යයක් හෝ පුද්ගලයෙක් ඉන්නවා නෙවෙයි මේ ධර්මතාව පහ විතරයි තියෙන්නේ කියන තැනක. ඒ කියන්නේ දැන් මේ ටික නොදන්නකොට මේ දැන් ඉගෙනගත්ත ධර්මතා ටික කාය වේදනා චිත්ත ධම්ම මේ ඔක්කොම මගේ ඇඟේ නැත්තම් මා කෙරෙහි තියෙන ධර්මතාව වගේ කියන තැනක අපිට කෙලෙස් දෙන්න පුළුවන්. නමුත් මේ කියන කාය වේදනා චිත්ත ධම්ම කියලා ඒ වෙලාවට තේරුණු මේ කිසිම දෙයක් කොහෙවත් තියෙනව නෙමෙයි අවස්ථාවට මේ ස්කන්ධය උපද නිරුද්ධ වෙන ධර්මතාවය. ඒ කියන්නේ මම අර මතක් කරන්නේ දැන් අපි මම කියනවා. හොඳට බලන්න කොතනද ඉන්නේ. අපි රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනගන්නවා, රස විඳිනවා, කයින් ස්පර්ශ ලබනවා, හිතෙන් ධර්මාරම්මන සිහි කරනවා කියන මේ සිදුවීමක් එකින් එක සිදුවී තියෙන චක්‍රයක් නෙමෙයිද කියලා බලන්න. ওই චක්‍රේ ඔය ආයතන 6න් තොර මම කොහෙද දැන්? දැන් ඔය ආයතන 6 පැවැත්ම හිතෙන් හිතනකොට ඇහැට පේන්නේ. පේනකොට හිතෙන්නේ. දැන් මේ එකින් එකට සිදුවීම් රාශියක් තියෙනවා. එතකොට දැන් මම කියන එක ඔය 6න් බැහැර එකක්ද? ඔය 6න් බැහැර මම කෙනෙක් ඉන්නවද? නමුත් දැන් ප්‍රශ්නේ අපිට තියෙනව නේ ඔය 6ම කරන්නා වූ මමනේ. දැන් මේ 6ම කරන මම කෙනෙක් හදාගෙන ඉන්නේ අපි ওই ගුටි කන්න පුළුවන් තැන හදාගෙන අපි තියෙන්නේ. දැන් රූප බලන්නේ කවුද? මම. ශබ්ද අහන්නේ, ගඳ සුවඳ බලන්නේ, රස විඳින්නේ, ස්පර්ශ
ලබන්නේ ධර්මාරම්මන සිහි කරන්නේ මම. එතකොට දැන් මම කියන තැන ඔය ස්පර්ශ ආයතන එකකටයි ටිකක්. නෑ. නමුත් හිතලා බලන්න ඔය ස්පර්ශ ආයතන හයේ පැවැත්මෙන්ට තොර Taman නොවුණු තව යමක් තියෙනවද කියලා? නේද? අන්න ඒ කිලේශේ පවත්තන්න බැරි වෙන්න ඕනේ මේ ස්කන්ධයන්ගේ උදේවැය. හත් වෙනි යට ඉඳ නැති වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ යව කලාව මිටියක යව මිටියක් අරගෙන පුද්ගල 6 දිනක් මෝල් ගස් 6ක් ගෙනල්ලා ගහනවා. ගහනකොට මෝල් ගස් පාරවල් 6ක් වැදිලා මේ යව මිටිය මොනකොට තැලෙනවා. ඒ අතරේ තවත් 7 වෙනියකට අරගෙන ආවිලා මෝල් ගහින් ගහනකොට 7 වෙනි පාරට දෙන්නකොත් දෙවියන්ම තැලීමටපත් වෙනවා. ඒ වගේ මේ ස්පර්ශ ආයතන 6කින් දුක් විඳිනවා. අසුර පුතජන කෙලෙසුන් ඈති කර ගැනීම කෙලෙස් නිසා 7 වෙනි කෙනෙක් දුක් විඳිනවා කියලා. ඒ ස්පර්ශ ආයතන 6යි 6ම ක්‍රියාත්මක කරනවා මායි 7යි දැන් 7කින්ම දුක් විඳින්නේ. එතකොට මේ 7 වෙනට ඉඳලා කියන්න බෑ මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය බැලුවාම මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම ජීවිතයේ කියන තැනකට එනවා. ඒ වගේ සිද්ධියකුයි මේ විදිහටම පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම අනුව බලනවා. එතකොට සම්රිය ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව අජත්තංව බහිද්ධාව බාහිර සත්‍ය පුද්ගලෙක් හිටියා කියලා කිව්වොත් මේ වගේ ධර්මතා පහක් නේද තියෙන්නේ. එතකොට ආධ්‍යාත්මිකත් එහෙමයි. එතකොට සමුදය ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව කියනොත් මේවට ඒ ප්‍රත්‍යම දෙයි කරනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් කියලා මේ පංච උපාදාන ස්කන්ධය ඇතිවෙන්න තියෙන කාරණා ටිකම හිතනවා. එතකොට ඒකට අර මං කියේ උපාදාන පරිවර්තන සූත්‍රයේ සත්‍යට්ඨාන සූත්‍ර වගේ සූත්‍ර බැලුවාම මේ උපාදාන පංච උපාදාන ස්කන්ධය උදේ බලන්න කොහොමද කියන කාරණාව වෙනවා. මහන්නේ 4 ආකාරයකින් මම මේ පංච උපාදාන ස්කන්ධය අවබෝධ නොකළෙන්ද ඒතක් මම ලෝක සම්මා සම්බුද්ධයි කියලා කිව්වේ නෑ. මේ පංච උපාදාන ස්කන්ධය 4 ආකාරයකට පරිවර්තනය කළා දැක්කද මම අන්න එදාටයි මම ලෝකේ සම්මා සම්බුද්ධයි කිව්වේ කියලා උපාදාන පරිවර්තන සූත්‍රය දේශනා කරනවා. ඉති රූපං ඉති රූප සමුදය ඉති රූප සත්සංගමෝ ඉති රූප රූපං අබ්බඤ්ඤාසෙන් රූප සමුදයං අබ්බඤ්ඤාසෙන් රූප නිරෝධං අබ්බඤ්ඤාසෙන් රූප නිරෝධ ගාමී ප්‍රතිපදං අබ්බඤ්ඤාසෙන් රූපය අවබෝධ කළා රූප සමුදය අවබෝධ කළා රූප නිරෝධය අවබෝධ කළා රූප නිරෝධ කළා ප්‍රතිපදාව අවබෝධ කළා. මහණනි යම් කලක මේ 4 ආකාරයකින් රූපය අවබෝධ කළාද මේ ස්කන්ධ පංචකය අවබෝධ කළාද එදා මම දෙවියන් මරුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ සම්මා සම්බුද්ධයි කියලා ලෝකෙට ප්‍රකාශ කළා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ධර්මතා 4 මේ 5 මේ 4 ආකාරයකින් අවබෝධ නොකළේද ඒතත් දෙවි මිනිසුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ සත්‍ය ප්‍රජාව තුළ මම සම්මා සම්බුද්ධයි කියලා කිව්වේ නැහැ කියලා ඒ 4 ආකාරයේ විස්තර කරලා පෙන්නනවා. සංයුත්ත නිකායේ තුනේ සත්‍යට්ඨාන සූත්‍ර උපාදාන පරිවර්තන සූත්‍රවලදී අනේ ටික ගත්තාම මේ ටික හම්බෙනවා ඒ විදිහට බලන්න. එතකොට අත්ති ධම්මෝති වපන සතිපට්ඨිපටේ සත්‍ය පුද්ගලයේ වූ ධර්මතාවයක් පමණක් වෙන ස්කන්ධ මාත්‍රයක් කියන නුවණ ලැබ සිටිනවා. එතකොට අනිත්‍යතෝ චේවිති තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන්තර වාසය කරන නැතිකින් ලෝකෝපදීති ලෝකේ කිසිම ස්කන්ධයක් උපාදාන වශයෙන් ගන්න නැහැ. එතකොට මෙන්න මේ විදිහට ධම්මානුපස්සීව වාසය කරනවා.